ශනිදා කරලිය වෙලාව උදෑසන 8යි විනාඩි 4යි. හදත් අපි පුරුදු පරිදි ශනිදා කරලියේදී කලාවේ විවිධ මානයන්, විවිධ රසයන්, විවිධ නිර්මාණයන් කරපු නිර්මාණකරුවන්, නිර්මාණවේදීන්ව කැඳවා ගන්නෙ. අදත් එක්තරා විදිහක නිර්මාණකරුවෙක් තමයි අපි මේ වැඩසටහන කැඳවා ගන්නෙ. මොකද මේ නිවේදනය කියන දේත් එක්තරා විදිහක කලාවක්, නිවේදන කලාවක්. ඒ නිසා මේ කලාව ඇතුලේ විවිධ මානයන් සොයාගිය පිටක නිවේදන කලාව තුළින්ම විතරක් නෙවෙයි. ඒ නිවේදන කලාව ඔස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ කාලවල විවිධ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කරමින් මාධ්‍යයක තියෙන වගකීම සැබෑ ලෙසම හඳුනා ගනිමින් ඒ වගකීමට නිසි අයුරින් කැපවෙමින් ලංකාවේ බොහෝ පිරිසක් ආමන්ත්‍රණය කරපු ආදරණීය නිවේදකයෙක් අද අපි කැඳවා ගන්නේ. රොස්මන් සේනාරත්න. අයිබෝවන්. මං ඔබතුමාව දැකලා තියෙන්නේ අද මේ වැඩසටහනට පෙර ආතුව එක අවස්ථාවකදී පමණයි හරියටම මේ ඇස් දෙකෙන්. අනික හැම අවස්ථාවකදීම දැකලා තියෙන ඔබව රූපවාහිනියෙන්. ඒ නිසා මේ අර රූපතිරයේදී ඒ කාලේ මං කියන්නේ 90 ගණන් වල අපිට ඔබ මුල්ම මට ඔබ මතක තියෙන රූපවාහිනිය. ඒ පෙනුම සහ ඒ තියෙන සජීවී බව රූපවාහිනියේ අදටත් මේ මොහොතේදී උදේ 7:45ට ඔබ දකිරතෙක්මුත් තියෙනවා. ඒ ප්‍රසන්න බව, ඒ හැඟීම. මං එතනින්ම පටන් ගන්න කොහොමද මේ දේවල් පවත්වගෙන එන්නේ? මං කියන්නේ ව්‍යාජයක් නෙමෙයි. අපි රූපවාහිනිය දකින්නකොට ඔබේ තියෙන පෙනුමම තමයි සැබෑ ලෝකයේදී, සැබෑ ජීවිතයේදී අපිට ඔබ මුණ ගැහුනම තියෙන්නේ. ඔව් අනුෂ්ක, ඔබ කියන විදිහට ඔය කියන විදිහෙම පෙනුමක් තිබෙනවද නැද්ද කියන එක මට ප්‍රශ්නාර්ථයක්. නමුත් කෙසේ නමුත් මම හිතනවා පවත්වාගෙන එනවා නෙමෙයි පැවතෙනවා කියලා හිතන්න පුළුවන් වෙන්නේ. මොකද කෙනෙකුගේ පෙනුමට බලපාන, එහෙම නැත්නම් තමන්ගේ ක්‍රියාකාරීත්වයට, එහෙම නැත්නම් තමන්ගේ හැසිරීම් රටාවට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි තමන් අභ්‍යන්තරයේ තියෙන චින්තන ස්වභාවය. ඒ චින්තන ස්වභාවය කියන එකෙන් අදහස් කරන්නේ අපේ හිත බොහොම සැහැල්ලුවෙන් තියාගන්න අපිට පුළුවන් නම් ඒක තමයි මූලික අවශ්‍යතාවක් වෙන්නේ මිනිස්සෙක් හැටියට. ඒ අවශ්‍යතාව සපුරා ගන්නට බොහොම කරුණු කාරණා සාධක එමට තියෙනවා. නමුත් ඒ සාධක මොනවද කියන එක වෙනම විග්‍රහ කරන්න ඕන. අපි බොහෝ ඇතැම් පිරිස් මා හිතනවා සමහරට හුඟක් ව්‍යාකූල තත්වයෙන්, එහෙම නැත්නම් බොහොම කල්පනාකාරීව, එහෙම නැත්නම් බොහොම මේ අසහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන ස්ට්‍රෙස් කියලා. මේ වගේ දේවල් වලින් හුඟක් බහුල වුණොත් ඒක සමහරට තමන්ගේ පැවැත්මට, එහෙම නැත්නම් පෙනුමට බලපානවා කියන එකයි මගේ විශ්වාසය. නමුත් ඔබ කියන විදිහට ওই තරම් වෙනසක් මයි තුල තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ. මම විශ්වාස කරන දේ. මම කියන්නේ පෙනුමෙන් නෙමෙයි. ඔව්. පෙනුමත් එක්කම ඔබ hina වෙන විදිහ, කතා කරන විදිහ අපි දැක්කනේ රූපවාහිනියේ විදිහ. මම දන්නේ ඒ රූපවාහිනියේ දැකපු එක සහ ඔබ සජීවී ලෙස මූණට මුණ ගැහුනම තියෙන දේ දෙකක් නෙවෙයි එකක් කියලා මම කියන්නේ. පැහැදිලිම ඔබ කියන එක හරි. ඒ චර්යා විදිහටත් බලපාන ඒ සාධකේ තමයි. තමන්ගේ බාහිර දැන් අපි උදාහරණයක් වශයෙන් අපි කේන්ති ගත්තොත් අපේ අභ්‍යන්තර රුධිර අපේ ලේ කෝප වෙනවා කියලා කතාවක් කියනවනේ. ඒතර ලේ කෝප වෙනවා කියන එක ඒක පිළිඹ වෙනවා මූණෙන්. එහෙම නැත්නම් ශරීරයෙන් ඒක පිළිඹ වෙනවා. ඒතර ඒ නිසා ශාන්ත පුද්ගලයයි, එහෙම නැත්නම් බොහොම දරුණු පුද්ගලයෙක් දිහා බැලුවොත් වෙනස් ස්වභාවයක්. ඒ පවතින ඇතුලේ තමන් තුල තිබෙන චින්තන ශක්තිය කියන එකයි මගේ විශ්වාසය. නමුත් අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම්, බොහොම සරලව ජීවත් වෙන්න පුළුවන් නම් අපිට බුදුදහම බෞද්ධ දර්ශනයට අනුව කියනවනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. ඔන්න ඔය ගුණධර්ම පදනම් කරගෙන අපිට ඒක ටිකක් අසීරු කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් ඒව මත ජීවත් වෙනවා නම් කෙනෙක් මම හිතනවා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා. ඒ වගේම එයාගේ ක්‍රියාකාරකම් වලට, එහෙම නැත්නම් එයාගේ චර්යා ධර්මන සියල්ලන්ට බලපාන සාධකයක්. ඒ නිසා හැසිරීම රටාව වෙන්න පුළුවන්, පෙනුම වේ, බාහිර පෙනුම වෙනවා. අර ඔබ කියන විදිහට අභ්‍යන්තර තත්ත්වය වුණත් රඳා පවතින ওই කියන සාධක උඩ. ඒක මොකක් වැදගත් වෙනවා කියන එකයි මගේ විශ්වාසය. අද වැඩසටහන මට පටන් ගන්න උනේම ඔබ හිතන විදිහත් එක්ක. ඔබ හිතන විදිහ, ඔබ විශ්වාස කරන දේ සහ ඔබ මේ චර්යාව ඔබ කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණාව ඔබ දකින විදිහත් එක්ක තමයි අපි අද වැඩසටහන පටන් ගන්නේ. ඒ ඔස්සේ අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඔබ මේ පරිශ්‍රයට ඇතුළු වෙනකොටම කිව්වේ මම පටන් ගත්තේ මෙතනින් සෑහෙන දේවල් ටිකක් මතක් වෙනවා කියලා.
අපි අඳුනගන්නේ ඔබ නිවේදකයෙක් විදියටනේ. හැබැයි ඔබ නිවේදන ක්ෂේත්‍රයට එන්න කලින් මාධ්‍යයට සම්බන්ධ වෙනත් තැනක ඉඳලා තමයි ගුවන්විදුලියෙන් ගමන පටන් ගන්න. ඔව් අනිෂ්ක මට මතක් වෙනවා 1966 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා තමයි මම මුල්ම මේ පත්වීමක් ලැබුවේ ඒ පුහුණුවන කාර්මික නිලධාරියෙකු හැටියට. ඒතකොට ඒ කාලේ මේක රේඩියෝ සිලෝන්. 1967 තමයි මේක රේඩියෝ සිලෝන් එක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඒ මුල් යුගයේ මම කාර්මික නිලධාරියෙකු වශයෙන් මේ කියන මැදිරි සංකීර්ණය තුල සැරිසරපු නැති තැනක් නැහැ වගේ. ඒ තරම් හරිම ඇත්තට මේ අතීතය අනුස්ක හරිම සුන්දරයි, හරිම මිහිරි, ඒ වගේම කියන්නේ පුදුම සතුටක් දෙනවා. මම මේ ඇතුල් වෙනකොට කාලයකට පස්සේ මම මේ ගුවන්විදුලියට ඇතුල් වුණේ. ඒ ඇතුල් වෙන මොහොතේදී මට එකපාරට දැනුනේ මා මේ පියනගන්නේ කොහාටද, මං ජීවිතේ වෘත්තීය ජීවිතය ආරම්භ කරපු තැන නේද කියලා. ඒතකොට මේ පරිශ්‍රය තුල මට කොයිතරම් සතුටක් ගෙන දුන්න දේවල් කොච්චර තියෙනවද කියන එක මට ඒ වෙලාවේ පිටුවෙන් පිටුව පෙරලනවා වගේ මතකයේ අවදි වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් අද මම මේ ලොකු ආස්වාදයක් ලබනවා ඔබ සමග මේ මැදිරිය තුළ මේ විදිහට. මොකද එදා මම නිවේදිකාවන් මේ කියන සම්බන්ධතා මැදිරිය තුළ වැඩසටහන ඉදිරිපත් කරනකොට කාර්මික නිලධාරියෙකු වශයෙන් එහා පැත්තේ මැදිරිය. මොකද දැන් මේ වගේ නෙමෙයි, ඇත්තටම ඒ කාලේ නිවේදකයෙකුට කාර්යභාරය වශයෙන් තිබුණේ වැඩසටහන් ඉදිරිපත් කරන අතරතුර මයික්‍රොෆෝනේ ඒ වගේම ඊට අදාළ තාක්ෂණික මේවලන් හසුරුවාගෙන තැටිවාදක යන්ත්‍ර කිහිපයක් පමණයි, 3ක් පමණයි. අනිත් සියලුම දේවල්, ඒ කියන්නේ පටිවාදක යන්ත්‍ර, එහෙම නැත්නම් ශබ්ද පරිපාලනය, ඒ වගේ ප්‍රධාන පාලක මැදිරිය සම්බන්ධීකරණ කටයුතු සියල්ල මෙහෙයවීමේ වගකීම තිබුණේ කාර්මික නිලධාරියට. කාර්මික නිලධාරිය හිටියේ මේ මැදිරියට වෙනම තව කුඩා මැදිරියක සිට. ඒතර ඒ මැදිරියේ ඉඳගෙන බලාගෙන ඉන්නවා කොහොමද නිවේදිකාවන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ, කොහොමද තැටි. ඒතර ඒ දවස්වල ගීත ඉදිරිපත් කරන්නේ තැටි මගින්. තැටිවල තිබෙන ගීත තමයි වාදනය කිරීමෙන් දැන් නම් මේ සංකීර්ණ ප්‍රදුකාංග ආශ්‍රයෙන්, පරිගණක ආශ්‍රයෙන් හුඟක් පහසුකම් පරිශීලනය කරන්න බොහොම පහසු විදිහටම හදලා තියෙනවා. නමුත් ඒ කාලේ හරි සුන්දරයි. ඉතින් මේ ඔබ වගේම ඉතින් සමහර වෙලාවට තවත් අයත් එක්ක සම්මුඛ සාකච්ඡා පැවැත්වෙනවා. ඉතින් හරි මිහිරි අත්දැකීමක් තිබුණා. ඉතින් ඒ කියන අත්දැකීම් එක්ක අද දිහා බලනකොට ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඒ අතීතයේ කොයිතරම් සුන්දරද කියන එක වචනෙන් විස්තර කරන්න බෑ. නිවේදකයෙකුට වචනෙන් විස්තර කරන්න බෑ. අමාරුයි. අතන මේ ඔබ පාසල් යන කාලේ මම දන්න විදිහට ඔබ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. ආනන්දය කියන්නේ මේ ආනන්දනීය දරුවන් පිරිසක් ලංකාවට බිහි කරපු තැනක්. එතනින්ද සාමාන්‍යයෙන් ඒ කාලෙත් ඔබ නිවේදන කටයුතු වලට කැමැත්තක් තිබ්බද? නැත්නම් කාර්මික ක්ෂේත්‍රයේද ඔබ වෘත්තියක් හැටියට තෝරගත්තේ? ඒ කාලේදී නම් ඇත්තටම නිවේදන කලාව පිළිබඳව කිසිම අවධානයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මා කුඩා කාලේ සිටම තාක්ෂණ මෙවලම් පිළිබඳව, එහෙම නැත්නම් ඔය මම ඒ කාලෙත් බොහොම කැමති විෂයක් තමයි භෞතික විද්‍යාව. මොකද භෞතික විද්‍යාවෙන් හුඟක් තාක්ෂණික කටයුතු පිළිබඳව ඒ පතපොත වලින් උකහා ගන්න පුළුවන් දේවල් තිබුණා. ඉතින් මම ඒ කාලෙත් ඔය ක්‍රිස්ටල් සෙට්, ඒ කියන්නේ දැන් ඒ කාලේ ඔය ට්‍රාන්සිස්ටර් තිබුණේ නැහැ. ඒතර ක්‍රිස්ටල් සෙට් එකෙන් තමයි අපි මේ ගුවන්විදුලියට සමන් දුන්නේ. එතකොට ඒකේ කෙටි තරංග ඔස්සේ ඉන්දියාවේ සම්ප්‍රේෂණ පවා ශ්‍රවණය කිරීමේ හැකියාවක් හදාගන්න පුළුවන්කම තිබුණා. ඉතින් එතකොට ඒ කාලේ ඔය මම ප්‍රොජෙක්ටර් හදනවා, ප්‍රොජෙක්ටර් කියන ප්‍රක්ෂේපණ යන්ත්‍ර. එතකොට ඒවා වගේ දේවල් අත්හදා බැලීම ගොඩක් දේවල් කළා, විශේෂම තාක්ෂණික කටයුතු වල. ඉතින් ඒ වගේම ඇම්ප්ලිෆයර් හදන්න පටන් ගත්තා. ඒ කාලේ ඉඳන්ම පොඩි මේ තාක්ෂණ පැත්තට නැඹුරුවක් තිබුණා. ඉතින් මට ගුවන්විදුලියේ කාර්මික නිලධාරියේදී පුහුණුව ලැබෙනවා කිව්වහම මට නිකන් ඉහේ මලක් පිපුණා. මොකද මම කැමැතිම ක්ෂේත්‍රය පිළිබඳ වෘත්තීය එහෙම නැත්නම් න්‍යායික අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථාවක් උදා වීම මම හිතන්නේ කෙනෙකුගේ විශාල භාග්‍යයක්. ඒ ඔස්සේ තමයි ඊළඟට මම දිගටම ගමන් කරන්න පටන් ගත්තේ. කවදාවත් හිතන්නේ නැතුව ඉතින් ඔබ ඔය කියපු ඇම්ප්ලිෆයර්, තව වගේ ක්‍රිස්ටල් වගේ දේවල් අතරින් ඔබේ කටහඬක් යයි කියලා? නෑ, හිතුවේ නෑ. කිසිසේත්ම හිතුවේ නෑ. ඔබ හරි. එනිසා ඒ ගමන් වගේ හරි අපූර්ව අවස්ථාවක් දෙන අපි උදේ 10 වෙනිදා රොස්මන් සේනාරත්න මේ ප්‍රවීණ මාධ්‍යවේදයත් එක්ක අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. නිවේදකයත් එක්ක ඔහු ඇත්තටම මේ රජයේ මාධ්‍ය ආයතන තුල විතරක් නෙමෙයි පෞද්ගලික මාධ්‍ය ඇතුළත් කටයුතු කරමින් මදන මාධ්‍ය ක්ෂේත්‍රය ඔබ ලබා ගන්න පුළුවන් හැම පැත්තෙම ලබා ගන්න පුළුවන් අත්දැකීම් ලබාගත්ත පරිණත සහ එහෙම අත්දැකීම් ලබාගත්ත විරල
මාධ්‍යවේදීන් අතර කිහිප දෙනෙක්. ඒ නිසා ඒ ඇතුලේ බොහෝ දේවල් තියෙනවා අපිට ඔබෙන් දෙන කියා ගන්න. උදේ 10 වෙනකන් අපි ඔබත් එක්ක ගත කරන්නට බලාපොරොත්තු වෙනවා. ආරාධනය කරනවා ශනිදා කරලිය අහන්න විඳින්න. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න සහන් එලි දැල්වේ දෙනුවන් මිනිපානේ ලම්බදුන් සපුදුනුගේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබලු වැටෙන සිහිලැල් හඳ පානේ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න සුසාර කරන්න 89.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය වෙලබුදේ 8 විනාඩි 20යි අද ශනිදා කරලියේ ප්‍රවීණ මාධ්‍යවේදී රොස්මන් සේනාරත්න සමග අපි මේ කතා කරමින් ඉන්නේ. අර කාර්මික නිලධාරියෙක් විදිහට ට්‍රාන්ස්මීටර්, ට්‍රාන්සිස්ටර්, ඇම්ප්ලිෆයර් මේ සියලු දේවල් එක්ක කතා කරමින් ඉන්නකොට ඒ අතරින් ඔබේ කටහඬ යවන්න ගුවන්විදුලින් කොහොමද අවස්ථාව ලැබෙන්නේ? වන්ක මං ඒ අතර බැරිම අතර කාලේ තමයි ඇත්තටම ওই මට අවස්ථාව හම්බුනේ කාර්මික නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන්න. ඊට පස්සේ 1970 දී මට අවස්ථාව ලැබුණා මේ තවත් තිබුණා පරීක්ෂණ. මට හිතුණා දැන් මොකද මට ඒ කාලේ හැටියට මගේ ප්‍රධාන අරමුණ තිබුණේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ කාර්යභාර නිලධාරී වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අරමුණ තිබුණේ. මගේ ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ තාමත්ම පිළිගත් තනතුරක් ඒක. ඉතින් ඒක නිසා මම මුල් අවධියට පුළුවන් තරම් ඉක්මනට මට අවශ්‍ය කරන සිටියන් ගිල්ස් එංගලන්ත විභාග සුදුසුකම් ලබාගෙන මට ඒ අවශ්‍ය සුදුසුකම් ලබා ගත්තට පස්සේ මගේ ඒ අරමුණට එන්න පුළුවන් කියලා මම දැනගත්තා. 79 දී මට පුළුවන් වුණා OIC වෙන්න. ඒ කියන්නේ කාර්යභාර නිලධාරී වෙන්න ප්‍රධාන පාලක මැදිරියේ. ඊට පස්සේ මම කල්පනා කළා මම තව වෙනත් මොනවද කරන්න ඕන කියන එක. එතනදී මට හිතුණා අනිත් මේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඕන කියලා.
ඒ පරීක්ෂණ වලට මම සහභාගී වෙලා මම හුඟක් පරීක්ෂණ වලින් සමත් වුණා. ඉතින් නාට්‍ය ශිල්පියෙක් හැටියට සමත් වුණා. ඊළඟට නිවේදකෙක් හැටියට වෙන ප්‍රවෘත්ති නිවේදකෙක් වශයෙන් වෙනවා. මම අන්තිමට තීරණය කළේ නාට්‍ය දෙක තුනකට වැඩි මම සහභාගී වුණේ නැහැ. තීරණය කළේ මොකද කාලය වේලාව පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා. මොකද මේ සේවා මුර වලට අනුව මගේ පටිගත කිරීම වැඩසටහන් සංස්කරණය කිරීම ඒවා කරන තාලේ අතරතුර තමයි මේකට මම යොමු වුණේ. ඊට ප්‍රධාන පාලක මැදිරිය ගියාට පස්සේ කාර්යභාරය වැඩි. මොකද ඒක තමයි කේන්ද්‍රස්ථානය. ඒක නිසා මම අන්තිමට තීරණය කළේ නිවේදක කටයුතු සහ ප්‍රවෘත්ති පැත්ත පමණක් අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඉතින් මේ පරීක්ෂණ වලට සහභාගී වෙලා සමත් වුණාට පස්සේ මට මුලින්ම ලැබුණා සහන නිවේදකෙක් වශයෙන් කටයුතු කරන්න. ඒතන මේ සම්බන්ධතා මැදිරි නිවේදකෙක් වශයෙන් ඊළඟට මට හුඟක් අවස්ථාව ලැබුණා වෙනද වැඩසටහන් බොහොමයකට කටහඬ යොදවන්න. ඒ කාලේ මට මතකයි චිත්‍රපට සංස්ථාවේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ওই සියලු චිත්‍රපටවල ප්‍රචාරණ වැඩසටහන් ගුවන්විදුලියෙන් විකාශය කළේ පටිගත කරලා ඒක බාර හිටියේ බණ්ඩාරකේ විජේතුංග. ඔහු විශේෂ කැමැත්තක් දැක්වුවා මා කෙරෙහි. ඔහු කිව්වා රොස්මන් ඔයා තමයි මේ චිත්‍රපට සංස්ථාවේ ඔක්කොම වැඩසටහන් කරන්න ඕන කියලා. මට පැවරුවා. එතකොට ඒ සෑහෙන සංඛ්‍යාවක් තිබුණා. එතකොට මට අවස්ථාව ලැබුණා දක්ෂ නිවේදිකාවන් රසක් එක්ක ඒ වැඩසටහන් පෙළ ඉදිරිපත් කරන්න. ඒතර ඒ වගේම තවත් වෙළඳ වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා. ඒ අතරතුර ප්‍රවෘත්ති නිවේදකයෙක් වශයෙන් උත් සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. විදිහට තමයි නිවේදන ක්ෂේත්‍රයට පිය තැබුවේ. අන්තිමට නිකන් ඔබට හිතුණාද මේ කාර්මික ක්ෂේත්‍රයේ ඉන්නවට වැඩිය නිකන් මේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට ගියොත් කියන්නේ නිවේදකයෙක් හැටියට ඉස්සරහට ගියොත් හොඳයි වගේ අදහසක් ආවද? ওই ප්‍රශ්නේ ආව ඇත්තටම 1980 දී. මොකද දැන් ඒ කාලේ මම ප්‍රධාන පාලක මැදිරියේ කාර්යභාර නිලධාරි වශයෙන් කටයුතු කරනවා. ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වගේ තවත් විශේෂ කටයුතු ගොඩක් මම මේ ඉෂ්ට සිද්ධ කළා. මා ගැන ලොකු හැඟීමක් කියන්නේ පැහැදීමක් තිබුණා. ඒ වකට හිටිය ප්‍රධානියා තේවිස් ගුරුගේ මහත්මයාට. ඒතර 1980 දී තමයි ওই මේ රූපවාහිනිය ලංකාවට එන එක ගැන කතිකාවක් ඇති වුණේ. ඒතර 1980 අගභාගයේදී සම්මුඛ පරීක්ෂණ පැවතුණා. ඒතර මමත් ඉල්ලුම් පතක් කළා. ඒතර මම ඉල්ලුම් කළේ ඇත්තටම කාර්මික නිලධාරි කාර්මික ඉංජිනේරු පාඨමාලාව හදාරන්න. ඒතර මම සම්මුඛ පරීක්ෂණයට ගියාම මම අහපු ප්‍රශ්න වලට බොහොම හොඳින් පිළිතුරු දුන්නා. මට ඒ බව ඕන් සතුටුපත් වෙච්ච බව මට දැන් උන්ගේ මුන් වලින් පෙනුණා. ඒතකොට ඒක ඉංජිනේරු වංශය බාරව හිටියේ රුක්මින් විජේමාරන් මහතා. එතකොට වැඩසටහන හා කළමනාකර පැත්ත බාරව හිටියේ තේස් ගුරුගේ මහත්මයා. මේ විනිශ්චය මණ්ඩලය මේ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ මම කරුණු ඉදිරිපත් කළාම මම තෝරාගෙන තිබෙන විදිහ මට වක්‍රව දැනගන්න හම්බුණා. ඒක නිල වශයෙන් නෙවෙයි නොනිල වශයෙන්ම නෑ. එතකොට හැබැයි ඒක මම දැනගත්තා මාව තෝරගෙන තියෙන වැඩසටහන් අංශයට කියලා. ඒතර මට ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද ඒ වෙනකොට අවුරුදු 13කට කෙට්ටු වෙන්න මම කාර්මික අංශයේ සේවය කරලා. ඒතර මට ගුවන්විදුලියේ. ඉතින් එතකොට මම ඒක අමතක කරලා වැඩසටහන් අංශයට යන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නාර්ථය ආවා. ඔබ කිව්ව ප්‍රශ්නේ. මුත් එතනදී මම ඉක්මනට ඒක දැනගත්ත ගමන් මම ගිහින් ඉංජිනේරු වංශයේ ප්‍රධානී රුක්මින් විජේන මහත්මයාගෙන් ඇහුවා මිස්ටර් විජේවර්ධන මේ මාව තෝරලා තිනවා කියලා මට ආරංචි කවුද කිව්වා. මම දැන් කියපු එක මට කියන්න බෑනේ. ඊට පස්සේ එයා කල්පනා කළේ ඔව් කතාව ඇත්ත. මෙහෙමයි මිස්ටර් ගුරුගේ තමයි කිව්වේ ඔයාව ඕන කියලා වැඩසටහන් අංශයට. ඊට පස්සේ මම ඉතින් ඒකින්ද මොකුත් කිව්වේ නැහැ. මටත් ඕනකම තිබුණා ඔයා ඉංජිනේරු අංශයට ගන්න කියලා. දැන් ඇත්තටම මේ උල්ලවදීදී 3 දෙනෙක් පමණයි තෝරන්නේ වැඩසටහන් අංශෙන් 3 දෙනයි ඉංජිනේරු අංශෙන් 3 දෙනයි ජපානයට යවන්න. ඉතින් ඒකට කිව්වා එහෙමනම් දැන් මුකුත් කරන්න බෑ ගිහිල්ලා මිස්ටර් ගුරුගෙට කතා මම ඒකපාර ඇහුවා මේ මට බැරිද ඉංජිනේරු පාඨමාලාව හදාරන්න. ඒතර මම දැන් කරනවා වගේ ඉංජිනේරු අංශය වැඩ කරන ගමන්ම වැඩසටහන් අංශෙත් මට දායකත්වය ලබා දෙන්න පුළුවන් නේ. ඒ ක්‍රමේ බැරිද කියලා. ඒතර මිස්ටර් විජේවර්ධන කිව්වා මේ ඒක මට කරන්න බෑ. දැන්ටමත් මේ නාමලයිස්තුව අමාත්‍යාංශයට හැරලා තියෙන්නේ. කෝකටත් ඔයා ගිහිල්ලා මේ අධ්‍යක්ෂ ජෙනරාල්ට හම්බ වෙලා කතා කරලා බලන්න කියලා. පස්සේ මම ගිහිල්ලා ගුරුගේ මහත්මයා හම්බුණා. පස්සේ එතකොට මම කිව්වා මගේ විස්තරය මේකයි. ඒතකොට මම කිව්වා මට මෙහෙම දැනගන්න හම්බුණා කියලා. ඒතර යා හිනා වෙන මම කිව්වා නෑ රොස්ම මම ඔයාව තීරෙ මොකුත් නෑ. ඔයාට ලොකු අනාගතයක් තියෙන වැඩසටහන් අංශයට ආවොත් ඒකයි මම ඔයාව තීරුවේ. එතකොට මම අර කතාවම කිව්වා මම දැන් කරන විදිහට අපිට කරන්න පුළුවන්. මගේ ආසාව තියෙන තාක්ෂණික ඉංජිනේරු අංශයේ පාඨමාලාව හදාගන්න. හොඳයි එහෙනම් මම කල්පනා කරලා බලන්නම් කියලා. ඒ අනුව තමයි ඇත්තටම මට අවශ්‍යතාවය තිබුණේ කාර්මික අංශයේ ඒ කටයුතු කරන අතරතුර සමබරව අනිත් පැත්තෙත් කරන්න. නමුත් ඒක සාර්ථකව මම හිතන්නේ ඒ ගත්තම තීරණය හරි කියලා. නමුත් එදා සම්මුඛ පරීක්ෂණයේදී කරුණු
තෝරපු විදිහටත් අනුව මට ඒ අවස්ථාව උදා වුණ පසුව මම තෝරලා තිබුණේ පළමු 3 දෙනාගෙන් එක්කෙනෙක් හැටියට ජපානයට යන්න NHK ආයතනයේ රූපවාහිනිය හදාරන්න. මම හිතන්නේ ගුරුගේ මහත්මයාට තුන්කල් දැක්මක් තිබිලා තිබෙනවා හොඳ. ඒකට හේතු තිබුණා මෙහෙම එකක්. දැන් 1979 මම ප්‍රධාන පාලක මැදිරි ඉන්න කාලේදී මට දවසක් මොකද දැන් මේ ලංකාවේ ප්‍රථම රූපවාහිනි ස්වාධීන රූපවාහිනි ආරම්භ වුණේ 1979 අප්‍රේල් මාසයේ. එතකොට ඒකේ මාස කිහිපයකට පස්සේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා රජයට පවරා ගන්න සිද්ධ වුණා. ඒතර ඒකේ බලධාරිය වශයෙන්පත් උනේ නිසි බලධාරිය වශයෙන්පත් උනේ තේවිස් ගුරුගේ මහත්මයා. ඒතර තේවිස් ගුරුගේ මහත්තයාට තමයි දැන් ස්වාධීන රූපවාහිනිය ක්‍රියාත්මක වන්නේ. ඒ වර්ෂයේදීම ඇත්තටම මේ අගභාගයේදී කියන්නේ ඔක්තෝබර් මාසයේ මට මතක හැටියට නොබෙලි ජාතීන්ගේ 5 වෙනි සමුළුව තිබුණා හවානාලි. එතකොට ඒකේ රූප අපි චන්ද්‍රිකා පාදුක්ක මධ්‍යස්ථානයේ පෘථිවි මධ්‍යස්ථානයේ තමයි රූප ලබා ගත්තේ. මට ගුරුගේ මහත්මයාට ගල් කරා ඔස්මන් ඔයාට විශේෂ වැඩක් තියෙනවා කරන්න. මේ සැරේ නොබෙලි ජාතීන්ගේ සමුළුව අපි ITN එකෙන් පෙන්නනවා. ඔයා ඒකේ පසුබිම් කතනය කරන්න ඕන. මම ජෝසෝදිනාදන්ට වාර දෙනවා ඉංග්‍රීසි කතනය කියලා. මට ලොකු බයක් ඇතුණා මොකද අපි කවදාවත් එහෙම දෙයක් කරලා නැහනේ. ඊට පස්සේ ඒ කටයුත්ත මට බාර දුන්නා. ඉතින් ඇත්තටම ලොකු කතාවක් මම කෙටියෙන් කියන්නේ. ඊට පස්සේ ඒ එදා පාදුක්කේදී පටිගත කරපු වීඩියෝ පොට වෑන් එකකින් වේවිලේම අරගෙන ආව පන්නිපිටියේ මහල්වරාවේ ස්වාධීන රූපවාහිනී සේවය සම්ප්‍රේෂණාගාරයට ඒවකට තිබුණා. එතකොට ඒකෙදී පහසුකම් මොකුත් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ කෙලින්ම ට්‍රාන්ස්මිටරේට කෙලින්ම මයික්‍රොෆෝනේ ඍජුවම සම්බන්ධ කළා. ඒ කියන්නේ මේ වගේ මික්සර් එකක් තිබුණේ නැහැ. එතකොට අපි ඒ කළා ඒ තනි මයික්‍රොෆෝන් එකෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් අපි සජීව ලෙස පටිය වාදනය වෙනකොට ප්‍රචාරය වන විට විස්තර කතනය කළා. හැබැයි සාර්ථකව කරුණා වැඩි. ඉතින් ඒ වගේ කටයුතු සම්බන්ධව හුඟක් දේවල් සම්බන්ධව තේවිස් කුරුකේ මහත්මයා මං ගැන ලොකු පැහැදිලිමත් වෙනවා. තවත් එක අවස්ථාවක් මට මතකයි. දැන් මේ ඔබ මේ පරිසරය දැක්කම මට ඒ කතාව මතක් වෙන්නේ. දැන් ප්‍රධාන පාලක මැදිරියෙන් මම සේවයේ නියැලෙනකොට ඒතර අපි හැම කාර්මික නිලධාරීන් උදේ පාන්දර ගිහිල්ලා මේ මැදිරිය ඔක්කොම පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනවා කියන එක තාක්ෂණික මෙවලම්. ඒතකොට අපි මයික්‍රොෆෝන් එක චෙක් කරනවා, කන්සෝල් එක චෙක් කරනවා. ඒතර ඒක කළා ඉවරනන් පස්සේ තමයි අපි විකාශන කටයුතු ආරම්භ කරන්නේ. හැබැයි මම ඔය ඔක්කොන්ටම කලින් අවදි වෙනවා. ඒ කියන්නේ මම 4ට විතර වගේ අවදි වෙනවා. දැන් මේක උදේ 6ට පටන් ගන්න විකාශය. ඉතින් අල්ල මානික් කට්ටිය කරන් ඉස්සන මමත් ගිහිල්ලා රවුමක් ගිහිල්ලා බලනවා. මොකද සම්පූර්ණ වගකීම තියෙන කාර්යභාර නිලධාරියට ඇත්තටම. ඉතින් ඒ අනතුරුතුරේ ඔය ඉන්නකොට මට ඇවිල්ලා මමත් ඒ වැඩේ කරලා ඉවරලා පාලක මැදිරියේ ඉන්නකොට මට මැදිරි දෙකේම ස්වදේශීය සේවයේ සම්බන්ධතාවය මැදිරියේ ඉන්න කාර්මික නිලධාරියයි වෙළඳ සේවයේ ඉන්න කාර්මික නිලධාරියයි මට දුරකථනයෙන් කිව්වා ප්‍රශ්නයක් තියෙනවා තාම එනවුන්සර්ස්ලා ඇවිල්ලා නැහැ කියලා. ට්‍රාන්ස්පෝර්ට් පරක්කුවක් කියලා. ඒකකොට දැන් විනාඩි 10යි තියෙන්නේ. ඉතින් මොකද සාමාන්‍යයෙන් ඔය නිවේදක ටිකක් කිට්ටු වෙලා එන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මේ විනාඩි 10ක් තියලා බැලුවා දැන් ප්‍රමාද වැඩි. ඉක්මනට මට කෝල් එකක් දුන්නා. මම ඉතින් මේක ප්‍රායෝගිකව දන්නවා මේ වෙන ක්‍රමවේදය මොකක්ද කියලා. මම ඉක්මනටම කළේ මොකද්ද කන්ට්‍රෝල් රූම් එකේ දැන් මමනේ බාහිර ඉන්නේ. මමට එකපාරටම වෙළඳ සේවයයි ස්වදේශීය සේවයයි සම්බන්ධ කළා ජැක් එකකින්. සම්බන්ධ කළ තනි සේවයක් හැටියට මේව කළා. මම දුවලා ගියා වෙළඳ සේවයට. දැන් වෙළඳ සේවයේ මැදිරියේ තියෙන ටිකක් ඈත. ඊළඟ බිල්ඩින් එකේ. ඒක ගිහිල්ලා මේ දෛනික ලේඛනයේ තියෙන්නේ. ඒකනේ නිවේදනයේ මුල් නිවේදන ඔක්කොම තියෙන්නේ. ඒ පිටපත ගත්තා. ඒක අරගෙන දුවගෙන ආව ස්වදේශීය සේවයට. ස්වදේශීය සේවයට ඇවිල්ලා ස්වදේශීය සේවයේ පිටපතත් අරගෙන මේක ඒකාබද්ධ නිවේදනයක් කළා. ඒ කියන්නේ මේ ස්වදේශීය සේවයේ මෙන්න මේ තරංග ඔස්සේත් වෙළඳ සේවෙත් මේ තරංග ඔස්සේත් විකාශය වෙනවා. සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භ කිරීමට දැන් පන්සිල් සහ සෙත් පිරික බල ඒ දෙකේම යන්නේ පන්සිල් සහ සෙත් පිරික. ඒතර මම මේ විකාශය මෙහෙම ආරම්භ කළා. ඒතකොට කිසි කෙනෙක් කිසික අමුත්තක් දැනුන්නේ නැහැ. ඒ සේවාවන් දෙකම සුපුරුදු පරිදි සාමාන්‍ය විදිහට මේ ශ්‍රාවකයන්ට කිසි වෙනසක් දැනගන්න ලැබුණේ නැහැ. මම ඒක පටන් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ආපුවම මම කාර්යභාරي මගේ සාමාන්‍ය කාර්යභාරي මම කළා මැදිරියේ මේ ප්‍රධාන පාලක මැදිරියේ. එදා දෛනික වශයෙන් තියෙනවා රැස්වීම්. ඒ දෛනික රැස්වීම් වලදී අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් ඔක්කොම අංශ ප්‍රධානීන් කතා වෙලා එතකොට ඒ වැඩසටහන සමාලෝචනය කරනවා කලින් ගිය වැඩසටහන් සම්බන්ධව විශ්ලේෂණය කරනවා ඉදිරි වැඩසටහන් සංවර්ධන කටයුතු වෙන සාකච්ඡා කරනවා මේකෙදී මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නය ආවා මේ මොකද මේ එතකොට මේ ගුරුගේ මහත්මයා එකපාරට අහලා තිනවා එනවුන්සර්ස් ලාවේ නැත්තම් කොහොමද ට්‍රාන්ස්මිෂන් පටන් ගත්තේ කියලා. එතකොට ඒක හිටියා ක්‍රියාකාරී කළමනාකරු හසන් කියලා. එයා කියලා තියෙනවා මේ
එදා මේ කන්ට්‍රෝල් රූම් එකේ හිටිය අහවලා එකපාරට ගිහිල්ලා මේ ඉතින් සම්බන්ධ කරලා ගිහිල්ලා මෙන්න මේ වගේ වැඩක් කරා කියලා. එතකොට මාව ගෙන්නන්න හදලා තියෙනවා. මොකද මම එතකොට සේවය ඉවරලා ගෙදර ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු නිසා තේවිස් ගුරුගේ මහත්මයා මට බොහොම හොඳ පැහැදීමක් තිබුණා. ඒ නිසා තමයි එතුමා මං හිතන්නේ තෝරන්නේ නැත්තේ මාව වැඩසටහන අංශයට ගන්න. නමුත් ඉතින් මට කොහොම හරි අවස්ථාව ලැබුණා ඉංජිනේරු අංශයේ දිගටම කටයුතු කරන්න. ඉතින් ওই ක්‍රමයේ තමයි රූපවාහිනියට ගිහිල්ලත් මම අනුගමනය කළේ. ඒක ටිකක් විශේෂ පරිච්ඡේදයක්. අපි ඒකත් කතා කරමු. මම හිතන්නේ ඔබ සම්බන්ධතා මැදිරි නිවේදකයෙක් හැටියට කටයුතු කරද්දී දැන් අද නම් මෙතන තාක්ෂණයත් එක්ක හරි ක්ෂණයක අපිට ගීතයක් තෝරනවා කියන එකට තප්පර ගාණක් යන්නේ. දැන් ඒ දවස්වල නම් එහෙම නෙමෙයි තැටිවල වේගය හරියට බලන්න ඕන, හරියට තැටිය තියාගන්න ඕන, මේ ටර්න් ටේබල් එකේ තියාගන්න ඕන. ඒක හරියට සැකසුම් විසියුල් දේවල් කරන්න ඕන. නමුත් අද ඊට වඩා හරි පහසුයි. එහෙම ටිකක් අපහසුයෙන් වැඩ කරන කාලේ ඔබ අහන්න ටිකක් වැඩිපුර කැමැත්තක් තිබ්බ ගීත එහෙම තියෙනවද? මෙහෙමයි ගීත නම් ඉතින් අනුෂ්ක කොච්චර නම් තියෙනවද හොඳ ගීත. අපි මේ අද ඉන්නේ බොහොම විවිධාකාර සංගීතයට මැදි වෙලා. ඒක වෙනම කාරණා. නමුත් ගුවන් විදුලිය පසුබිම අතීතයේ දිහා හිතුවොත් මේ ආයතනයෙන් බිහිවිච්ච ගීත සංඛ්‍යාව දිහා බැලුවාම ඒකෙන් ගීතයක් තෝරනවා කියන එක ටිකක් අසීරු කාරණාවක්. ඉතින් ආදරේ උල්පතු අම්මා වගේ ගීතයක් නම් ඉතින් මම හුඟක් කැමතියි. අම්මා සම්බන්ධ වෙලා අපි එහෙනම් ඒ ගීතය හැමතර මුල්ම පටගත කිරීමේ ගීතයක් තමයි අපි තෝරගන්නේ මේ අවස්ථාවේදී. මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමි පැමිණෙන්නෙම් සුලැඟිල්ලේ කොට කිරි වතුරෙන් මේ දියරින් මුවදෝවා දිව මතුරක් වන් නැලවිලි ගිය මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පන්නදී මා දැඩි කළ අම්මා ආදරයෙන් උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු පුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමි පැමිණෙන්නෙම් සුලැඟිල්ලේ තුරුලටගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගැවී සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවේ ඉදි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලැබෙදී ගෙනදී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරයෙන් උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමි පැමිණෙන්නෙම් සුලැඟිල්ලේ
89.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය ශනිදා කරලියේ මේ කතා කරමින් ඉන්නේ රොස්මන් සේනාරත්න ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදයාත් සමග මට මතකයි ඔබ රූපවාහිනී ප්‍රවෘත්ති කියන කාලේ අපි උඩා අවදියේ ඉන්නකොට එක්තරා අවස්ථාවක මම හිතන්නේ අද වගේ නෙමෙයි ඒ කාලේ රටේ තිබිච්ච තත්ත්වයේ කොතන කොහොම බෝම්බ විවිරනවද ඒ වගේ විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස් වගේම ප්‍රබූන් දේශපාලඥයන් ඝාතනය වෙනවද කියන එක කියන්න බෑ. එක්තරා අවස්ථාවක මට මතක විදිහට ගාමිණී දිසානායක මහත්මයාගේ ඝාතනය සිද්ධ වෙච්ච අවස්ථාවේදී හෝ ප්‍රේමදාස මහත්මයාගේ ඝාතනය සිද්ධ වෙච්ච අවස්ථාවේ රූපවාහිනියෙන් ඒ තොරතුරු කිව්වේ ඔබ. ඔව්. මට ওই දෙකෙන් එකක් මතකයි ගාමිණී දිසානායක මහත්මයාගේ වදනේ ඔබ දෙපාන්දරම. හරි. අපි මේ රූපවාහිනියේ මොකද ගුවන්විදුලියෙන් නම් අපිට මයික්‍රොෆෝනයක් ඉදිරිපිට කතා කරන්න තියෙන්නේ. හැබැයි කැමරාවක් ඉදිරිපිට ඒ වගේ අවස්ථාවක ඒ වගේ තොරතුරක් රටට දැනුම් දෙනවා කියන එක එක්තරා විදිහක චකිතය දනවන කාරණාවක්. අනුස්කෝබට මට වඩා හොඳ මතකයක් තියෙනවා වගේ මට පේන්නේ. මේ එදා උදේ මම ඉතියේ ගෙදර ඇත්තටම මට පණිවිඩයක් ආවම ජාතික රූපවාහිනියට එන්න කියලා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ඉතින් පස්සේ මම උදේ පාන්දර ආපු ගාම මට කිව්වේ මේකයි මේ ප්‍රවෘත්තිය සජීව ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ නිවේදනය මොකද්ද මේ ඊට පෙර දින ගාමිණී දිසානායක මහතා අවාසනාවන්ත විදියට බෝම්බයකට හසු වෙලා මෙහින් තියෙනවා ඒ ප්‍රවෘත්තිය තමයි ඉදිරිපත් කළේ. ඉතින් ඒක ටිකක් කිසියම් හිතට කිසියම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණ නිවේදනයක්. නමුත් ඒක ඉදිරිපත් කළා. ඒක අමතක නොවන සිද්ධියක් ඇත්තටම. දැන් අද නම් ප්‍රවෘත්තියක් කියනකොට කෙලින්ම අපි කියන්නේ මෙහෙම අහවලතන බෝම්බයක් වෙනවා අහවලා ඝාතනය වුණා කියලා. හැබැයි ඒ කාලේ එහෙම නෙමෙයි කිව්වේ. මම දන්නේ ඒ තොරතුරු කියන්න කලින් මිනිස්සුන්ගේ නිකන් එකට සූදානම් කරා වගේ එකක් මට නිකන් මතකයේ තියෙනවා. මෙහෙමයි ඒක ඉතින් ඇත්තටම ඒක ඊතරම් දීර්ඝ නිවේදනයක් නෙවෙයි. බොහොම වගේ බොහොම පසුබිම් පිළිබඳව කෙටි මේ වාක්‍ය කිහිපයක් කියලා ඊට පස්සේ තමයි බොහොම ශෝකාකූල නිවේදනයක් හැටියට හඬ සුදුසු පරිදි වෙනස් කරලා ඒ නිවේදනය ඉදිරිපත් කළේ. ඒක බොහොම දීර්ඝ වශයෙන් විස්තරයක් කරේ නෑ. නමුත් ඉතින් ඒ පණිවිඩය දීමනේ ප්‍රධාන අවශ්‍යතාව තිබුණේ. නමුත් ඒක කාගෙත් දැඩි අවධානයට ලක් වෙච්ච ඒ වගේම ඉමහත් තිකැස්මකට ලක් වෙච්ච නිවේදනයක් කියලා තමයි මටත් දැනුනේ. ඒ වගේ අවස්ථාන්වලදී කොහොමද ඔබ මතන ඊට පෙර ආතුවත් ඔබ මේ රූපවාහිනී නිවේදකයෙකු විදිහට මට මතක විදිහට ආයිබෝන් වැඩසටහනේ ඔබ කටයුතු කළා අපිට මතකයි ඒ කාලේ. එහෙම කටයුතු කරලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරා. මතන රූපවාහිනියේ මුල්ම අවදී ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු කෙනෙක් හැටියට ඔබ මේ බොහෝ දෙනෙක් අතර තාමත් මතකයි විශේෂයෙන්ම අපේ වැඩිහිටි පරම්පරාව මතකයි. අපිටත් යන්තම් විතර වගේ නිකන් එහෙම මතකයක් තියෙනවා. ඔබව මේ අත්දැකීම කොහොමද විශේෂයෙන්ම දැන් ගුවන්විදුලියේ නිවේදකයෙක් විදිහට වැඩ කළා රූපවාහිනියේ තිරයේ ඉදිරිපිට ප්‍රවෘත්ති නිවේදකයෙක් හෝ වැඩසටහන ඉදිරිපත් කරන්න හැටියට කටයුතු කරපු අත්දැකීම. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මොකක් වැදගත්කමක් මම දකිනවා වෙන්නේ මේ ආකාරයට අනුෂ්ක ඇත්තටම ඕනම දෙයක් කරන්න ඒ කරන ක්‍රියාව පිළිබඳ මූල ධර්ම එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන ප්‍රධාන කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මම දැන් ඇත්තටම මොන වැඩේ කරන්න ගියත් ඒකට සැලසුම් සහගතව එපයි කරන්න. ඒතර ඒ සැලසුම සහ අපිව ඒකට පුරුදු පුහුණු කරපු ආයතන තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. මොකද මේ මුල් කාලේ ඉඳන්ම මෙහි නිවේදිකාවන් බොහොම වෘත්තීය ස්වභාවයක් ඕන තුල තිබුණා. දැන් ඒ කාලේ නිවේදකයන් ගත්තොත් එම කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, එතකොට ප්‍රභා රණතුංගලා කොළඹ ඒගොල්ලෝ බොහොම ශික්ෂණයක් ඒ වගේම බොහොම පාලනයක් ඇතුව තමයි වචන භාවිත කළේ. භාවිත කරන වචන පවා බොහොම ඒ කියන්නේ අදි පාණ්ඩිත්‍ය පෙන්වන වචන නෙමෙයි. බොහොම සරල බස. නමුත් ව්‍යාකරණානුකූලව ඒ වගේම බොහොම කියන්නේ දරුවන්ට අහන්න පුළුවන් විදිහේ වචන භාවිතයක් තමයි තිබුණේ. ඒතකොට ඒ වගේම උච්චාරණය පිළිබඳ බොහොම තැකීමකින් අතුව තමයි මේ නිවේදන කටයුතු කළේ. එතකොට ඒ සඳහා වචන අවධාරණය කරපු විදිය ඒ හැම දෙයක් පිළිබඳව පුහුණුවක් ලැබුණ තැනක් තමයි මේක.
ඒකම තමයි ඇත්තටම මේ ඕනම දෙයක් අනුෂ්ක මම හිතන්නේ දැන් අපි සංගීත භාණ්ඩයක් වාදනය කරනොත් ඒක ඇත්තටම ඒක නිරතුරුවම ඒකේ සස අභ්‍යාසයේ තියෙන බෑ අභ්‍යාසයේ ඒකට ඒකේ පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ කාලේ අපිට නිකන් වචන ඇත්තටම බොහොම නිකන් ඉබේටම ගලාගෙන එනවා. දැන් නම් වචන එහෙම එන්නේ නැහැ. මොකද අපි භාවිතේ නැති නිසා. නමුත් ඉතින් නිරතුරුව ඒ වෘත්තිය හරියට කරනවා නම් ඒතර හරි වචන භාවිතය නම් කරන්නේ හරි විදිහට නම් උච්චාරණය කරන්නේ හරි විදිහේ බස්වහරක් නම් යොදාගන්නේ ඒ ක්‍රමවේදයේ අනුව Tamanට නිතින්ම ඒ ස්වභාවය ගලාගෙන එනවා. එතකොට ඒ වගේම තමයි Tamanගේ විනය ශික්ෂණය කියන එක. දැන් ඒ කාලේ අපි කැමරාව ඉදිරියේ දැන් ගුවන්විදුලියෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඔබට කතා කරනකොට මට වචනයක් අවධාරණය කරන්න ඕන නම් මට පොඩ්ඩක් එක පැත්තක් ඉස්සෙලා එහෙම නැත්නම් පුටුවට අතතල කරලා ඒ වචන බර කරන්න පුළුවන්. නමුත් රූපවාහිනිය ඒක කරන්න බෑ. මොකද රූපවාහිනිය කැමරාව ඉදිරියේ ඔබ දකිනවා ප්‍රේක්ෂකයා. ඒතර ප්‍රේක්ෂකයාට ඒක දනවන්න බෑ. ඒතකොට අපි වචන උච්චාරණයකට අපේ තොලකට ප්‍රමාණය ඉක්මවා වෙනස් කරන්න බෑ. එතකොට අපි බොහොම ඒ ශික්ෂණය පිළිබඳව ලොකු හැඟීමකින් යුතුව තමයි අපි වචන කතා කරන්නත් ඕන. අපි හැසිරීම රටාවක්. දැන් මුල් කාලේ නම් මට මතකයි අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට අනුෂ්ක කොටින්ම අපි මේ ඔර්ලෝසුවත් අපි පේන්න තිබ්බේ නැහැ. මොකද අපි ඒ කාලේ විශ්වාස කළේ අයි කන්ටැක්ට් එක කියන්නේ ඇහැට ඇහැ. ප්‍රේක්ෂකයා නිවේදක S2 නිරතුරුවම එක එල්ලේ රඳා පවතින්න ඕන කියන තර්කයේ උඩ තමයි එතන තමයි අර විශ්වසනීයත්වයේ සමීප බව. එතකොට ඒ කියන අදහස හොඳට තීව්‍ර වෙන විදිහට සංනිවේදනය කරන්න පුළුවන්. ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. මේ කියන පැතිවලට ප්‍රධාන වශයෙන් ඇඳුම පැනඳුමට වඩා අපි ඒ කාලේ බොහොම චාම් සරල ඇඳුමක් තමයි භාවිත කළේ. මට මතකයි ටියුනික් එක කහපාට. එතකොට ඔර්ලෝසුව පාව පේන්නේ ඇඳේ නැහැ. එතකොට අර ප්‍රේක්ෂකයට නිසි ගරුත්වයක් ලැබෙන ස්වභාවයක් පිළිඹු වෙනවා. ඒතර ප්‍රේක්ෂයා ලොකු හැඟීමක් ඇති වුණා නිවේදක කෙරෙහි, නිවේදිකාවන් කෙරෙහි. ඉතින් ඒ වගේ ඒ හැසිරීම රටාව හුඟක් වැදගත් වෙනවා. ඉතින් අර වචන පිළිබඳව එහෙම නැත්නම් බස්වහර පිළිබඳව එහෙම නැත්නම් උච්චාරණය පිළිබඳව පසුබිම ලබා දුන්නේ ගුවන්විදුලිය. ඒ ගුවන්විදුලියෙන් ඒ දීපු ප්‍රමිතිය ගුණාත්මක බව දිගටම පවත්වා ගන්න අපිට ලොකු උපකාරයක් වුණා. ඉතින් ඒක හුඟක් වැදගත් සාධකයක් වුණා. ඒක තමයි නිවේදකයෙකු තුළ තිබුණ ප්‍රධාන ලක්ෂණ අංග ඒවා හුඟක් වැදගත් කාරණා. මොකද ඒ තියෙන කරුණු මත ප්‍රේක්ෂකයාගේ එහෙම නැත්නම් ශ්‍රාවකයාගේ හැඟීම් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් ඒ අනුව අපි කටයුතු කරන්න ඕන්ට නිසි. මොකද අපි වැඩියෙන්ම ගරුත්වය දක්වන්න ඕන ගෞරව සම්ප්‍රයුක්තිය කතා කරන්න ඕන කාටද? ප්‍රේක්ෂකයට එහෙම නැත්නම් ශ්‍රාවකයාට. එහෙම නැතු අපි ලොකු අපි තමයි කට්ටිය එහෙම නැත්නම් අපි තමයි දැන් කැමරාව ඉදිරියේ ඉන්නේ, අපි තමයි මයික්‍රොෆෝන් ඉදිරියේ ඉන්නේ. ඕගොල්ලෝ අපි මොනවා කිව්වත් ඕගොල්ලෝ අහන් ඉන්න බෑ කියන තර්කයෙන් නෙවෙයි. නමුත් අර නිසි ගරුත්වය ප්‍රේක්ෂකයට සහ ශ්‍රාවකයාට ලබා දෙනවා නම් නිතින්ම ශ්‍රාවකයා ප්‍රේක්ෂක අතර ජනප්‍රිය වෙන එක නවත්තන්න බෑ. මොකද ඒක ජනප්‍රියත බලාගෙන කරන වැඩක් නෙමෙයි. වෘත්තිමය වශයෙන්. ඒ ගුණාංග ඇතිව අපේ නිවේදන කලාව අපි ඉදිරිපත් කළොත් මම හිතනවා ඒක සාර්ථක ක්‍රමයක් කියලා. ඉතින් වැඩසටහන ඉදිරිපත් කිරීමේදී බොහොම අසීරු අවස්ථා එනවා. ඒ අසීරු අවස්ථාවේදී තාංක ස්වයං පාලනය, ස්වයං ශික්ෂණය, ස්වයං වාරණය ඇති කරගෙන අපි කටයුතු කළොත් මම හිතන්නේ සාර්ථක සංවේදීකයක් වෙන්න පුළුවන්. එතකොට ওই රූපවාහිනියේ මුල්ම කාලේනේ. ඒ රූපවාහිනියත් ආරම්භ කළා මුල්ම කාලේ. ඔබ ගුවන්විදුලියෙන්ත් වැඩ කටයුතු කරලා ගිය කාලේ. කොහොමද මේ මාධ්‍ය දෙක අතරේ වෙනස ඔබට තේරෙන්න ගත්තේ? ගුවන්විදුලියෙත් ඉඳපොත. එතකොට එක ගුවන්විදුලියේ තිබ්බේ රූපවාහිනිය නම් දෙකක් තිබ්බා. ස්වාධීන සහ ජාතික රූපවාහිනිය ඔය විදිහට. මේ අත්දැකීම කොහොමද? අනුෂ්ක මට මතකයි මම දැන් ජාතික රූපවාහිනිය පුහුණුවට යන කාලේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ කාර්යභාර නිලධාරියෙක් හිටියට කටයුතු කළේ. ඒතර මට මගේ හිතවත් නිලධාරියෙක් ඉඳන් කිව්වා රොස්මන් ඔයා මොකටද මේ දන්න ශ්‍රේෂ්ඨයකට යන්න හදන්නේ? ඔයා දැන් මෙතන ඉන්නේ හොඳ පොසිෂන් එකකනේ. ඉතින් ඇයි මේක දාලා යන්නේ? ඔයා මෙතන ස්ථාවර වෙලානේ ඉන්නේ කියලා. ඉතින් මං කිව්වා මෙහෙමයි. ඉතින් අපි අලුත් දෙයක් අභියෝගයක් වශයෙන් අරගෙන උත්සාහ කරලා බලමු. මම මේකට එනකොටත් ආවේ දැන කියාගෙන නෙවෙයිනේ. ඉතින් කියලා මම නමුත් ඒ අභියෝගය ගත්තා. නමුත් ගුවන් රූපවාහිනියට ගියාම ඇත්තටම රූපවාහිනියේ මූලික දැනුම පිළිබඳව අපිට අවබෝධයක් ලබා දුන්නා NHK ආයතනයේ ජපානයේ. ඒ කියන්නේ කැමරාව මොකද්ද? දෘශ්‍ය සංකලන යන්ත්‍රය මොකද්ද? ශබ්ද පිළිබඳ දැනුමක් ගුවන්විදුලියේ ලැබුණා. ඒකට කැමරාකරණය ඒ පිළිබඳව සංස්කරණ කටයුතු පිළිබඳව නමුත් කැමරාවක් ඉදිරියේ අපි වැඩසටහන ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන්ම සිංහල වැඩසටහන ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක අවබෝධයක් අපිට තිබුණේ නැහැ.
ඒකට අපිම තමයි හදාගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ප්‍රවෘත්ති කොහොමද ඉදිරිපත් කරන්න ඕන කියන එක පිළිබඳව අපිට එහෙම ලොකු පුහුණුවක් තිබුණේ නැහැ. නමුත් අපිම අපේ ක්‍රම හදාගත්තා. නමුත් ඉතින් එතනදී අපි තේරුම් ගන්න මම නම් මූලික වශයෙන් කල්පනා කළේ කොහොමද ප්‍රේක්ෂකයාට ගරුත්වය ඇතිව කතා කරන්නේ කියන එක තමයි ප්‍රධාන මගේ අරමුණ වුණේ. මම හිතුවා ඒක තමයි අපෙන් විය යුතු ප්‍රධාන වගකීම කියලා. ඒකට ප්‍රේක්ෂකයා හමුවේ වගකීමෙන් කටයුතු කරනවා කියනකොට අංශ ගොඩක් තියෙනවා. මාර කලින් කිව්වා තමන්ගේ ශික්ෂණය, හැසිරීම රටාව, තමන් කතා කරන බස්වහර, තමන් කතා කරන ස්වරූපය මේ ඔක්කොම ඒකට ඊළඟට තමන් කරන කටයුත්ත සාර්ථකව ඉදිරිපත් කරන්නේ මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. එහෙම නැතුව නිකන් කැමරාව ඉදිරියේ ඉල ඕන දෙයක් කතා කරන එක නෙවෙයි. මම කතා කරන්නේ කාටද කතා කරන්නේ කොයි වගේ දෙයක් ගැනද මොන වගේ කරුණද මම කතා කරන්න ඕන අන්න ඒ වගේ සැලැස්මක් අනුව කතා කළොත් මේක සාර්ථක වෙනවා කියන හැඟීම මට ඒ දවස්වල තිබුණා. ඒ අනුව මම හිතන්නේ ඒක සාර්ථක වුණා කියලා මට හැනිදුරට සාර්ථක වුණා කියන එක මගේ විශ්වාසය. හොඳයි. අපි ඒ ගැන තව කතා කරමු. මම දැන් මෙතන ඔබට රජයේ ගුවන්විදුලිය සහ රජයේ රූපවාහිනිය තුල කටයුතු කරමින් ඉඳලා ඔබ එක්තරා අවස්ථාවක පෞද්ගලික මාධ්‍ය ආයතනයකට යනවා. අපිට ඒක නම දැන් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද රජයේ මාධ්‍යයක් හසුරුවන ආකාරය සහ පෞද්ගලික අංශයේ මාධ්‍යයක් හසුරුවන ආකාරය වෙනස්. හැබැයි ඒ අභියෝගය කොහොමද ඔබ ජයගත්තේ? ඒක වෙනම පරිච්ඡේදයෙන් කතා කරන්න ඕන දෙයක් නිසා අපි මේ ගීතයක් අහලා මේ ගැන කතා කරමු. අර මං කියවනේ සාමාන්‍ය මැදිරියක ඔබ කටයුතු කරනකොට කොහොමද ගීත තෝරන්නේ සහ එහෙම අවස්ථාවක් ලැබුණොත් මොන වගේ ගීතයක්ද තෝරන්නේ කියලා. ඔන්න ඊළඟ අවස්ථාව ඔබට. මං කැමති මගේ රටට දරදා හිමිසරණයි කියන ගීතය මම ගොඩක් කැමති ගීතයක්. සුනිල් සරපෙරේරා මහත්මයා ලියපු. හොඳයි. අපි මේ ගීතෙන් අනතුරුව තවදුරටත් කතා කරමු. අද රොස්මන් සේනාරත්න ප්‍රවීණ මාධ්‍යවේදියා සමග අපි මේ කතා කරමින් ඉන්නේ ශනිදා කරලි. මේ ගීතෙන් අනතුරුව අපි යලිත් ඔහු හා කතා කරන්න සූදානම්. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දැයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම පුරුමයි. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දැයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම පුරුමයි. දළදා මැදුරේ රන් කොත මුදුනේ, මිනිකිරමින් මුළු රටම අවදිවේ. දළදා මැදුරේ රන් කොත මුදුනේ, මිනිකිරමින් මුළු රටම අවදිවේ. 2000 වසරක මහරු අතීතය සීහතේ යසින් යලි පිහිදේ. 2000 වසරක මහරු අතීතය සීහතේ යසින් යලි පිහිදේ. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දැයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මෙතනම වේදය එක ලෙස බැඳුනේ, සිත් තුළ බිය සංකා දුරු කෙරුනේ. මෙතනම වේදය එක ලෙස බැඳුනේ, සිත් තුළ බිය සංකා දුරු කෙරුනේ. සමිඳුන් සෙවනේ ජයගද බැඳුනා, ජය බිර වැයුනා, ජය ගී ගැයුනා. සමිඳුන් සෙවනේ ජයගද බැඳුනා, ජය බිර වැයුනා, ජය ගී ගැයුනා.
ශනිදා කරලිය. වෙලාව උදැසන 9යි. අද අපි ශනිදා කරලියේ කතා බහ කරමින් ඉන්නේ රොස්මන් සේනාරත්න ප්‍රවීණ නිවේදකයා සහ මාධ්‍යවේදියාත් එක්ක ඔහුට මම හිතන්නේ නිවේදන කලාවක් හැටියට ඉදිරියට අරගෙන ආවා වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලනය පැත්තෙනුත් ඔබට දැවැන්ත අත්දැකීම් ප්‍රමාණයක් දෙනවා. ඊළඟ පරිච්ඡේදය තමයි ඔබ රජයේ මාධ්‍යෙන් පෞද්ගලික මාධ්‍යයකට යන එක. නැත්නම් එතනදිත් අත්‍තරම කොහොමද සාමාන්‍යයෙන් අපි දකිනවා මේ රජයේ මාධ්‍ය ඉඳලා හරි මොකක් හරි තැනකට පෞද්ගලික මාධ්‍යයක් ඇතුළට ගියාම බොහෝ දෙනෙක්ට එතනට ඕන විදිහට අර වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න සිද්ධ වෙනවා වගේ ගොඩක් දෙනෙක්ට එතනට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. හැබැයි මං හිතන්නේ ඔබට සහ මතනේ මාධ්‍ය ආයතනයේ ඔබ ඉන්න අවදියේ හෝ ඊට පෙර ආතෝ තමයි HD ප්‍රේමරත්න මහත්මයාත් හිටියේ. ඔබ දෙදෙනා කොහොමද ඔන්න ඔය හරියට ඔය සීමාව සහ ආස්ථානයේ බේරගෙන ජීවත් වුනේ පෞද්ගලික මාධ්‍යයක් ඇතුළේ. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනුෂ්ක මම හිතන්නේ ඔබ කිව්ව හරිය ලොකු වෙනසක් මම දකිනවා පරිපාලනීය කටයුතු අතින්. ප්‍රධාන වශයෙන්ම දැන් අපි රාජ්‍ය මාධ්‍ය ආයතනයක කටයුතු කරනකොට අපේ වගකීම අපිට ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ කරන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හැටියට ජාතික රූපවාහිනියේ මම සමුගන්න අවස්ථාවේදී මම හිටියේ වැඩබලන අධ්‍යක්ෂ වාණිජාංශයේ. ඒතර වාණිජාංශයේ ඒ කාලෙදී ඉතාමත්ම ප්‍රබලයි කියන එකෙන් මම අදහස් කළේ අනිකුත් මාධ්‍ය ආයතන බිහි වුණා පමණයි. ඒතර ඒ කාලයේදී දැන් උදාහරණයක් වශයෙන් වෙළඳ දැන්වීම පවා ජාතික රූපවාහිනියෙන් අනුමත වුණොත් පමණයි අනිත් මාධ්‍ය ආයතනවල ප්‍රචාරය සඳහා ඒ දැන්වීම බාරගත්තේ. ඒතර ඒ දැන්වීම අනුමත කිරීමේ මූලික වගකීම තියෙන්නේ ජාතික රූපවාහිනියට. ඒතර ජාතික රූපවාහිනියේ වාණිජාංශයේ භාරව ඉන්න නිලධාරියා තමයි ඒකට වග කියන්න ඕන. ඒතර ඒ කාලේ වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කරනකොට පෙර ආතුව ඒ දැන්වීමට අදාළ පිටපත අනුමත කරගන්න ඕන. ඒතර ඒ අනුමත කිරීමේ වගකීම මට පැවරුණේ. ඒ පිටපතක් අනුමත කරනවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මොකද හේතුව ඒකට අංශ ගණනාවක් පිළිබඳව අවධානයෙන් ඒ කටයුත්ත කරන්න ඕන. එකක් ඇවිල්ලා දැන් අපි දන්නවා චර්යා ධර්ම පද්ධතියක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එතකොට දැන් අපි ඒ කාලෙදී එක් වෙළඳ භාණ්ඩයකට ඉඩ දෙන්නේ නැහැ තවත් වෙළඳ භාණ්ඩයක් අගෞරවන විදිහෙන් මේ ඉදිරිපත් කරන්න. ඒතකොට ඒ වගේම සුපර්ලැටිව්ස් කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ අතිචෝක්තියෙන් කතා කරන්නත් බෑ. ඒකට ඒ වගේ යම් නීති රීති මාලාවක් යටතේ තමයි වෙළඳ දැන්වීම අනුමත කළේ. ඒ වගේම දරුවන්ට ඒ කාලේ වෙළඳ දැන්වීම වලට භාවිත කරන්න දුන්නේ බොහොම සීමා සහිත රාමුවක් ඇතුළතයි. දැන් උදාහරණයක් වශයෙන් අපිට ළමයෙකුට කියන්න බෑ, ළමයෙකුට ඉඩ දුන්නේ නැහැ වෙළඳ භාණ්ඩයක නම කියන්න. එතකොට දැන් ඒ වගේම දැන් ඖෂධ වේදියෙක් විසින් කිව යුතු දේ සාමාන්‍ය කෙනෙකුට කියන්න දෙන්නේ නැහැ. ඒතර ඒ කියන එක්කෙනාගේ නම සුපර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ නම පෙනෙන්න සලස්වන්න ඕන. ඒ වගේ නීති රීති මාලාවක් තිබුණා. ඒතර දැන් මේ කාලේදී හරි විශාල තරගයක් තිබුණා. ඒ කියන්නේ එක විදිහේ වෙළඳ භාණ්ඩ වෙළඳ සේවාවන් පිළිබඳව ලොකු තරගකාරීත්වයක්. ඒකට මේ දෙකොල්ලම සටන් කරනවා අතිශෝක්තියෙන් කතා කරන්න. එහෙම නැත්නම් අනිත් භාණ්ඩයේ අභිබවා මේක වර්ණනා කරන්න. දැන් ඒ වෙයිදී අපි සීමා සහිතව තමයි ඒවට ඉඩ දුන්නේ. එතකොට එතනදී බොහොම පරීක්ෂාකාරීව ඒ දේ කරලා ජාතික රූපවාහිනියෙන් බැහැරලා පෞද්ගලික ආයතනයට ගියාම මොකද ඊට පස්සේ කල්යෑමේදී මේ තරගකාරීත්වය වැඩි වීමත් සමගම මේ තියෙන මේ ක්‍රමවේදය ලිහිල්ුණා. ඒකට සමහර වෙලාවට මේ රූපවාහිනිය අනුමැතිය නැතුව ඒ පෞද්ගලික ආයතන වෙළඳ දැන්වීම මේගොල්ලන්ට ඕන විදිහට ප්‍රචාර කරන්න පටන් ගත්තා. ඒතර මේක ලිහිල් වීමක් වුණා. නමුත් ওই වකවානුව විදිහ තමයි මම ජාතික රූපවාහිනියෙන් මට යන්න මම ගියා පෞද්ගලික ආයතනයකට. ඒ පෞද්ගලික ආයතනයේ කියන ක්‍රමවේදය වෙනස්. එතකොට අපි ජාතික රූපවාහිනියේදී අපි සදාචාරය ගැන සංස්කෘතිමය පසුබිම් පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව විශාල තැකීමකින් යුතුව අපි වෙළඳ දැන්වීම බොහොම අරපරිස්සමෙන් අනුමත කරලා ඒවා ප්‍රචාරය කරන්න සැලැස්සුවාට ඒ ආචාර ධර්ම පිළිබඳව අපි හුඟක් අවධානය යොමු කළා. නමුත් අනිත් අංශයට ගියාම එහෙම එච්චරම ඒ විදිහට බලපෑමක් ඇතිවුණේ නැහැ. ඒතකොට මේ දෙකේදී කොහොමද අපි හැඩ ගැහෙන්නේ කියන එක වෙනම කාරණාවක්. ඒතකොට අපි අපිට අර පුරුද්ද නැති කරගන්නත් බෑ. මොකද අපේ වගකීමට අපි පුරුදු වෙච්ච පුද්ගලයෝනේ. ඒතකොට ඒකෙන් ලීල් වීම ටිකක් කරන්න අමාරුයි. නමුත් යම් කිසි සීමාවක් ඇතුළත පොඩි වෙනස් වීමක් ඇතුව තමයි ඒ කටයුතු කරන්න සිද්ධ වුනේ.
පරිපාලනමය ගැටලු වලත් ඉතින් ඇත්තටම රාජ්‍ය ආයතන වලත් යම් විවිධ ක්‍රම තියෙනවා පරිපාලනමය ගැටලු තියෙනවා. එතන පෞද්ගලික ආයතන යම් ගැටලු තියෙනවා. මේ දෙකේ වෙනස වටහා ගත යුතුයි. අපි කොහොමද ඒක බොහොම සූක්ෂමව ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක. හැබැයි දැන් උදාහරණයක් වශයෙන් තව එකක් තමයි දැන් මම ETV ආයතනයේ සම්බන්ධ වුණේ. දැන් ETV ආයතනයේ ඒ කාලේ එහි සභාපති වශයෙන් හිටියේ නහිල් විජේසූරිය මහත්තයා. ඒ නහිල් විජේසූරිය මහතා කියන්නේ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඔහු ඉතාමත්ම දක්ෂ ඉංජිනේරුවරයෙක් විතරක් නෙවෙයි ඔහුගෙත් තිබුණා බොහොම මේ උමුණාවක් මේ අලුත් දේවල් අත්දැක බලන්න. ඒ කියන්නේ එතුමා තාක්ෂණික වශයෙන් විශාල මට මතකයි විශාල කොන්ක්‍රීට් චන්ද්‍රිකා මගින් අර චන්ද්‍රිකා විකාශය ග්‍රහණය කරගන්න ලොකු ඇන්ටනාවක් කොන්ක්‍රීට් වලින් හදලා පොළොවේ ඒක මේ ඇන්ටනාවක් වශයෙන් භාවිත කරලා විදේශීය රටවලින් විදේශීය වැඩසටහන ග්‍රහණය කරලා ඒක මේ රට ජනතාවට නරඹන්න සලස්සලා දුන්නා. ඉතින් ඔහුගේ තර්කයේ වුණේ මේ රට ගුවන් ප්‍රදේශයට බලහත්කාරයෙන් වෙනත් වැඩසටහන් සම්ප්‍රේෂණය කරනවා නම් ඒ සම්ප්‍රේෂණය කළ වැඩසටහන් මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ අයිතිය අපේ ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕන කියන තර්කය. ඒක තර්කයක් තියෙනවා. නමුත් සම්මත ක්‍රමයේ මෙන්නේ ඕනම වැඩසටහනක් අපි විදේශීය ආයතන වලින් මාධ්‍ය ආයතන වලින් මුදල් ගෙවලා අරගන්න ඕන මේ විකාශ අයිතිය ගන්න ඕන. ඒක තමයි සම්මත කරගෙන. නමුත් ඒකින් පටහැනිව මුදල් නොගෙව විකාශ කරන්න බෑ වැඩසටහන්. ඒක නිකන් අර කතුරුබාගේ නැතුව ගෙවන්නේ නැතුව අපි ගීත ප්‍රචාරය කරනවා වගේ දෙයක්. නමුත් ඉතින් ওই ක්‍රමවේදය තමයි කරන්න සිද්ධ වුනේ පෞද්ගලික ආයතන වල. ඒක සම්පූර්ණ හාත්පසින්ම වෙනස් සම්මත ක්‍රමයට වඩා. ඒතර මම කොහොමද මේ සම්මත ක්‍රමයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් සම්මත ක්‍රමයෙන් බැහැරව අර වගේ ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ වගේ වෙනස්කම් තිබුණා. ඉතින් හැබැයි මම සෑහෙන උත්සාහයක් ගත්තා හරි ක්‍රමවේදයෙන්. නමුත් යම් ප්‍රශ්න ආවා. ඊට පස්සේ තමයි ඔය ETV ආයතනයේ EAP ඉදිරිසිංහ සමූහ ව්‍යාපාරය විසින් මිලදී ගත්තේ. අපිවත් එක්කම ඒ විදිහට තමයි මේ වෙනස්කම ආවේ. නමුත් ඔබ කිව්වා වගේ හරි රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල පරිපාලන කටයුතු වල වෙනසක් තියෙනවා. ඒ වෙනස කොහොමද වටහාගෙන ඒවට අනුගත වෙලා කටයුතු කරන්න කියන එක එතනදී තමන්ගේ වෘත්තිමය ගරුත්වය රැකගෙන කරන එක තමයි අභියෝගය. නමුත් මම හිතනවා මම සෑහෙන දුරට ඉතින් ඒක කරගෙන ආවා කියලා සාර්ථකව. මතනේ එතනදිත් ප්‍රවෘත්ති පැත්තේ ඔබ සෑහෙන ලොකු කාර්යභාරයක් කරයි ආයතනයේදීත් අපි දන්න විදිහට මතනේ එතනදිත් දැන් සමහර පෞද්ගලික නාලිකා වලට විවිධ අපි කියන්නේ මේ විවිධ ඇජෙන්ඩාස් තියෙනවා විවිධ න්‍යාය පත්‍රයන් තියෙනවා. හැබැයි මේ න්‍යාය පත්‍රයත් මම දන්නේ කියන්නේ ඔබ අභ්‍යන්තරේ හිටපු කෙනෙක් නිසා තමයි මේ න්‍යාය පත්‍රයත් බේරගෙන මේ කලාවත් බේරගෙන වැඩෙත් බේරගෙන යන එක ලේසි නෑ. ඒක එහෙම කෙනෙක් එහෙම ලේසියෙන් කරන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. ඔබ හරි. මොකද දැන් ඕනම කෙනෙකුට තමන්ගේ අපේක්ෂාවන් තියෙනවනේ, තමන්ගේ කැමැත්ත කියලා එකක් තියෙනවනේ. ඒතර ඒ කැමැත්ත හරි කැමැත්තක් වෙන්නත් පුළුවන්, වැරදි සහගත කැමැත්තක් වෙන්නත් පුළුවන්. ඒ වගේ න්‍යාය පත්‍රය කතා කළාමත් දැන් අයිතිකරුවන්ටත් න්‍යාය පත්‍රයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් මාධ්‍යවේදියෙක් හැටියට අපේ වගකීම වෙන්නේ හරි දේ කියන එකනේ. හරි දේ අවබෝධ කර ගැනීම. දැන් එතනදී බොහොම සූක්ෂම තමයි ඒ කාර්යභාරය කරන්න. මොකද ඒ යම් යෝජනාවක් ආවහම ඒ යෝජනාව ඉදිරිපත් කරන පුද්ගලයාට ගරුත්වයක් තියෙනවනේ. ඒතර ඒ පුද්ගලයාගේ ගරුත්වයට හානියක් නොවන පරිද්දෙන් ඒ කරුණු වටහා දීමේ හැකියාවක් තමන් කුසලතාවක් තමන් වර්ධනය කරගත යුතුයි. එතකොට දැන් අපි දැන් ඔබතුමා කිව්වේ ප්‍රවෘත්ති පිළිබඳව. දැන් ප්‍රවෘත්ති පිළිබඳව වුණත් අපි දැන් ප්‍රවෘත්ති විකාශයක් කරනකොට දැන් මමත් ඇත්තටම ස්වර්ණවාහිනී ලයිව් එක බාරව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළා. අභියෝග රසක් තිබුණා. නමුත් එහිදී ඇත්තටම අපි තේරුම් කරලා දුන්නේ කොහොමද? තේරුම් ගත්තේ කොහොමද? අපි ක්‍රියා කළේ කොහොමද? ඒ කියන්නේ අපි වෘත්තිමය වශයෙන් ඕනම කෙනෙකුට විවේචනය කිරීමේ අයිතියක් තියෙනවා. නමුත් පෞද්ගලික මට්ටමේ විවේචනය කිරීමේ අයිතියක් නැහැ. ඒකට කාරණා ප්‍රධාන වශයෙන් මම දකින්නේ මේ පුද්ගලයාට වෙන හානියට වඩා ඒ පුද්ගලයාට අදාළ පවුලේ සමාජිකවන්ට වෙන හානිය. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා මනුෂ්‍යත්වයේ පැත්තෙන් බලලා අපි වෘත්තිමය වශයෙන් කෙනෙකු විවේචනය කරන මිසක් අපි දේශපාලනය ගත්තොත් එහෙම දේශපාලඥයා විසින් කරනු ලබන වැරදි හුවා දැක්වීම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වැරද්ද නම් ඒ වැරද්ද පෙන්වලා දුන්න කමක් නැහැ. නමුත් මේ දේශපාලඥයාගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරලා යමක් කතා කරන එකේ මේ අයිතියක් නැහැ මාධ්‍යවේදියෙකුට. ඒක නකළු යුතු දෙයක්. ඉතින් ඒ වගේ සීමාවන් තේරුම් අරගෙන ඒ වපසරිය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ තුල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ වගකීම තමයි අප අනුගමනය. ඒ වගේම තමයි Tamanට කොයිතරම් න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. ඒකෙත් එක්තරා සුළු වපසරියක් තියෙනවා. ඒක තුල සැරිසරන්න පුළුවන්. නම් සීමාව ඉක්මවා අසාධාරණ විදිහට අපි ප්‍රවෘත්ති වලදී මූලික ධර්ම තමයි සත්‍ය ප්‍රකාශ කිරීම. ඒකට අපක්ෂපාතී වීම.
ඒ කියන්නේ ඊළඟට කිසියම් පාර්ශ්වයකට අගතියක් නොවන විදිහේ ඒ පාර්ශ්වයකට අගතියක් කියන්නේ වැඩිකරුවාගේ වැඩි පිළිබඳ අවධාරණය කිරීම නොකිරීම නෙවෙයි. නමුත් ඒවයි සීමාවල් තේරුම් අරගන්න ඕන. ඉතින් ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ කාර්යභාරයත් කොයිතරම් අභියෝග තිබුණත් සාර්ථක කරන්න අපිට පුළුවන්කම ලබන. ඒ නිසානේ අපිට හම්බුනේ හුඟක් සම්මාන. දැන් ස්වාධීන රූපවාහිනියට ලයිව් ඇට් වලට හොඳම ප්‍රවෘත්ති විකාශයට හම්බුණා. හොඳම ප්‍රවෘත්ති නාලිකාවට සම්මාන හම්බුණා. ඒක රාජ්‍ය අංශෙනුත් හම්බුණා. පෞද්ගලික අංශෙනුත් හම්බුණා. ඉතින් අපිට ඒ සාර්ථක හොඳම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නිවේදකයෝ ඒව පැත්තෙනුත් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මම හිතන ඔබ පෞද්ගලික ආයතනයක ඉන්නකොට දැන් අපිටත් යම් ආරංචි සහ මිතුරන් නිසා විශේෂ ප්‍රවෘත්ති නිවේදකයන් සහ නිවේදිකාවන් හසුරුවපු ආකාරය පිළිබඳව ඔබ මේ එහෙම කටයුතු කරපු ආකාරය පිළිබඳව බොහොම ගෞරවයෙන් සහ පැහැදිලිමින් ඔවුන් පවා කතා කරනවා. සමහරවිට ඒ වෙලාවේ ටිකක් කේන්ති යන්නේ නැති. නමුත් පස්සේ කරන නෑ වැඩේ හරි කියලා. ඔවුන් පවා මේ ඔබ එහෙම අපි කියන්නේ ගෞරවයට පාත්‍ර කරපු ඔබගෙන් ගුරුහරුකම් ලබාගත් උදවිය අදටත් ඒ දේවල් පිළිබඳව බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. ඔබ මීට අවුරුදු 18කට හෝ 19කට කලින් පුවත්පතකට කරපු ප්‍රකාශයක් මම උකට ගන්නවා. ඔබ කියලා තිබ්බා ඔබේ නිවසේ රෑ 7න් හෝ 9න් පස්සේ රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කියලා. ඔබේ නිවසේ ඉන්න උදවියට එහෙම දැන් දරුවන් අරමුණු කරලා වෙන්න ඕන මට මතක විදිහට ඔබ කියලා තිබ්බේ. හැබැයි ඔබ එතකොටත් පෞද්ගලික නාලිකාවක ප්‍රධානියෙක්. ඒ මගේ ඇත්තටම ඒ කියන්නේ මගේ දරුවන් ගැන හිතලා ඉතින් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ කටයුතු සම්බන්ධව යම් සීමාවල පුතේ සම්පූර්ණයෙන්ම වහලා දැම්ම නෙවෙයි. නමුත් ඉතින් අවශ්‍ය කරන දේවල් බලන්න ඒ ඉඩකඩ තිබුණා. නමුත් ඉතින් ඕනම දැන් මෙහෙමනේ දරුවෝ සාමාන්‍යයෙන් කැමතිනේ රූපවාහිනිය නරඹන්න විනෝදෙට බරයි. ඉතින් ඒකකොට ඒගොල්ලන්ට මාර්ගෝපත දේශකත්වයේ ලබා දෙන එක දෙමාපියන්ගේ වගකීම අපිත් වගකීම. ඉතින් ඒකකොට ඒ අනුව යම් සීමාවල් තිබුණා. නමුත් සම්පූර්ණයෙන්ම රූපවාහිනිය නවත්තනව නෙවෙයි. නමුත් ඉතින් දැන් මම නම් වෘත්තිමය වශයෙන් රූපවාහිනියට සම්බන්ධ නිසා මම 24ම රූපවාහිනිය බැලිය යුතුයි. මොකද හේතුව දැන් මා වැඩ කරන ආයතනයේ වැඩසටහන් පමණක් නෙවෙයිනේ අනිත් ආයතනවල දේවලුත් බලන්න ඉපැයි. ඒක තුන සංසන්දනාත්මකව මොකද්ද වෙන්නේ කියන එක මේ වාතාවරණය පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි දැන් නමුත් දරුවන්ට ඒ තත්ත්වෙ නෙවෙයිනේ දරුවන්ට හොඳ දේ හොයලා තෝරලා බේරලා දීලා බලන්න සලසන්නේ. දැන් ඒ කාලේ අර ඔබ කිව්වා ප්‍රවෘත්ති වල මම පෞද්ගලික කැමති දෙයක් තමයි ප්‍රවෘත්ති බස පිළිබඳව ලොකු තැකීමක් මගේ තිබුණා. දැන් මම ඉන්න කාලෙම ඒ වෙනස්කම් මම කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුත්තේ දැන් ප්‍රවෘත්ති බස කියන එක අර්ථකථනය කරන්න අමාරුයි. නමුත් ප්‍රවෘත්ති බස කියන්නේ මොකද? ඇත්තටම බොහොම සරල බස ව්‍යාකරණානුකූලව හැබැයි. ඒකනේ ඒ දවස්වල විදුහල්පතිවරුන් පාසල් වල ආචාර්ය මණ්ඩලයේ දරුවන්ට උපදෙස් දුන්නේ. ශිෂ්‍යයන්ට උපදෙස් දුන්නේ ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න කියලා ඒ දවස්වල කිව්වා. ගුවන් විදුලි ප්‍රවෘත්ති අහන්න කියලා කිව්වා. ඇයි ඒ මොකද ප්‍රවෘත්ති පිළිබඳ අවබෝධය ලබා ගැනීම කියන දේශ විදේශ ප්‍රවෘත්ති දැන ගැනීම ඊළඟ කාරණාව තමයි බසට තමන් ඉගෙන ගන්න බසට හානියක් නොවන පරිද්දෙන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ මේ ජාතික ආයතන. එතකොට ඒ කියන්නේ ඒ බස හොඳයි බස ව්‍යාකරණානුකූලයි බොහොම සරලයි දරුවෙකුට පවා තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය කාරණා දෙක නිසා තමයි ඇත්තටම ඒ දවස්වල ප්‍රවෘත්ති වලට ලොකු ඉල්ලීමක් සහ ඒ වගේම වගකීමක් තිබුණා. ඒ වගකීම ඉෂ්ට සිද්ධ වුණා. නමුත් පසු කාලීනව කතා කරන භාෂාවෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පටන් ගත්තානේ. ඒ මොකද දැන් විදේශීය භාෂය බලපෑමක් ඇති වුණා තමයි. නමුත් ඇත්තටම එතකොට දැන් කතා කරන භාෂාවෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් කතා කරන භාෂාවෙන් සාමාන්‍ය වැඩසටහනක් ඉදිරිපත් කිරීමත් මේකට මේ වැඩ සාමාන්‍ය වැඩසටහන ප්‍රවෘත්ති අතර තියෙන වෙනස් අර ගරුගාම්භීරත්වය එහෙම නැත්නම් අර විශේෂත්වයේ මැකී යන ස්වභාවයක් දකින නිසා මම මේක මගේ පෞද්ගලික මතය මම හිතුවේ බොහොම සරල බස ව්‍යාකරණානුකූලව ඉදිරිපත් කරා නම් වඩා හොඳයි කියන එකයි. නමුත් දැන් ඉතින් මේ සමාජ විපර්යාසය මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන මාධ්‍ය පරිසරයේ තියෙන මේ පරයාසත් එක්කලා වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඒක තමයි වෙනස් තිබුණේ. ඒ නිසා මේ වෙනස් වීම කමන්තන ආපහු ඔබ පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් රජයේ මාධ්‍යයකට යනවා. අපිට ඒකත් එක්ක තවත් මේ දැන් විවිධ ප්‍රවණතාවයන් ඇති වෙමින් පවතින මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ අපි මේ පිළිබඳව කතා කරමු. මම හිතන්නේ හෙට අනිද්දාට කියන්නේ බොහොම නුදුරේදී මේ සියලු අත්දැකීම් ඔබ අපව කෘතියක් හැටියට අපි අතටපත් කරන්නට සූදානම් ඉන්නවා. මේ දේවල් පිළිබඳව කතා කරමු. අද රොස්මන් සේනාරත්න අපි ආදරය කරන නිවේදකයා සහ මාධ්‍ය ප්‍රධානියා නැත්නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ පෘතුල අධ්‍යක්ෂකෙක් ඇති මේ විද්වතත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. කුණ්ඩ කිරිල්ලියේ කවුරු
කවුද නුඹේ ප්‍රේමවන්තයා උන්දි කපනවාද උන්දි බඳිනවාද උන්දි කපනවාද බඳිනවාද කියාපන්යා උන්ද කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා උන්දි කපනවාද උන්දි බඳිනවාද උන්දි කපනවාද බඳිනවාද කියාපන්යා උන්ද කිරිල්ලියේ රංචු ඉලන්නාරි කල්ලිගෙහි බොවිතියා සොයා පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාදයා පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාදයා රංචු ඉලන්නාරි කල්ලිගෙහි බොවිතියා සොයා කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා උන්දි කපනවාද උන්දි බඳිනවාද උන්දි කපනවාද බඳිනවාද කියාපන්යා උන්ද කිරිල්ලියේ කිරිල්ලියේ නොකිවාය කියා ඔය ලිංගතු කම්මේද වැඩි ඉල්ලුවතින්නයා ඔය ලිංගතු කම්බේද වැඩි ඉල්ලුවතින්නයා ඔන්න කියන්න එපා කිරිල්ලියේ නොකිවාය කියා ඔන්න කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා උන්දි කපනවාද උන්දි බඳිනවාද උන්දි කපනවාද බඳිනවාද කියාපන්යා උන්ද කිරිල්ලියේ 89.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය උදේ 9 විනාඩි 22යි අද අපි ශනිදා කරලියේ මේ කතා කරමින් ඉන්නේ රොස්මන් සේනාරත්න ප්‍රවීණ මාධ්‍යවේදී සමග නිවේදකයෙක් හැටියට ඔහු කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි මුල් අවස්ථාවේදී කතා කරපු නිසාම වර්තමානයේ ඔබ මෙතනේ පෞද්ගලික හිටියත් රජයේ මාධ්‍ය ආයතනයක හිටියත් බොහෝ විට ප්‍රවෘත්ති පිළිබඳව ලොකු අවධානයකින් කටයුතු කරපු කෙනෙක් අධ්‍යයනයකින් කටයුතු කරපු කෙනෙක් හැටියට වර්තමානයේ ප්‍රවෘත්ති විශේෂයෙන්ම රූපනාලිකාවල ප්‍රවෘත්ති විකාශ පිළිබඳව විවිධ තර්ක විවිධ මතවාද විවිධ අදහස් තියෙනවා. මම ඊයේ පෙරේද දැක්ක මේ නිවේදන ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් කිව්වා මේ මම ප්‍රවෘත්ති බලන්නේ නැහැ හේතුව මේ ඒක බලන් ඉන්න අමාරුයි කියලා. මේ නිවේදිකාවක් මම දැක්ක මේ රජයේ මාධ්‍ය ආයතනයකම වැඩසටහනකට වෙලා මේ ප්‍රකාශ කරන කියන්නේ ඇයට ප්‍රවෘත්ති නෙවෙයි තියෙන්නේ වෙන ඒවා තියෙන. ඒක නිසා ප්‍රවෘත්ති බලන්නේ නැහැ කියන දඬ දැන් එහෙම තැනකට සමාජයේ සමහර උදවිය මත දරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරපු කෙනෙක් හැටියට ඒ පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මේ සමහර සිද්ධි වාර්තාකරණය පිළිබඳව ඔබට මොකද දෙන්නේ ඔබේ අත්දැකීමුත් එක්ක? ඔව් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී මම හිතන්නේ මූලධර්ම වලින් අපිට බැහැර වෙන්න බෑනේ. පළමු දේ තමයි මාර කලින් කිව්ව විදිහට සත්‍ය ප්‍රකාශ කිරීම, සත්‍ය ඉදිරිපත් කිරීම. එතකොට ඒ සත්‍ය ඉදිරිපත් කරනවා කියුවත් සමහර සත්‍ය කරුණු යතම් අවස්ථාවලදී එක්තරා ප්‍රමාණයක සීමාවක් ඇතුළේ ඉදිරිපත් කිරීමේ වගකීමක් මාධ්‍යවේදියා සතුව තියෙනවා.
ඊළඟට දැන් අපි මේ ඉදිරිපත් කරන කරුණුත් අපි අපක්ෂපාතීව ස්වාධීනව ඉදිරිපත් කරන්න හැකියාව තමයි ගොඩනගා ගන්නට අවශ්‍යයි. දැන් අර ඔබ කලින් කිව්වා වගේ යම් ආයතන වලට වෙන්න පුළුවන්, යම් අධිකාරීන්ට වෙන්න පුළුවන් විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. ඒ න්‍යාය පත්‍ර තිබුණට ඒ න්‍යාය පත්‍රයට අනුවම නෙමෙයි සමාජයේ වගකීමක් තියෙනවනේ. ඒතර ඒ වගකීමේදී මේ හැකිතරම් දුරට කොයිතරම් දුරට ඇත්තටම ස්වාධීනව ඉදිරිපත් කරනවාද කියන පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දැන් මේ හැම අංශයක් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් දැන් සත්‍ය පිළිබඳ දැන් මේ මෑතකදී යම් ප්‍රවෘත්ති ඉදිරිපත් වුණා. ඒ ප්‍රවෘත්තියම ඉදිරිපත් කළා පසු කාලීනව කියන එක අසත්‍ය ප්‍රවෘත්තියක් කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට මේකේ අර නිර්වද්‍යතාවයේ පිළිබඳව තියෙන වගකීම කොහොමද ඉටු කරන්නේ? මේක ඉතින් ඒ ප්‍රවෘත්තිය අරගෙන විශ්ලේෂණය කරන මිසක් පොදුවේ කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඊළඟට ඇත්තටම අපි දන්නවා ඇතැම් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී යම් පාර්ශවයන් කියන විශේෂයෙන්ම දුවදරුවන් කෙරෙහි අපි හැඟීමකින් කල්පනා කරලා බලන්න ඕන. බොහොම සංවේදී. දැන් අපි කියනවා සංවේදී පුවතක් ඒ නිසා මේක මේ නැරඹීමෙන් වැළකී ඉන්න කියලා පෙන්නනවා. නමුත් ඒක පෙන්නලා තමයි පෙන්වීමක් සිදු වෙනවා. එක්ක එහෙම නැත්තම් කොටු දානවා. ඒක කොටු දාවම අනවශ්‍ය කුතුහලයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම විග්‍රහ කරලා බැලුවොත් ඒක ඊතරම් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඊට වඩා විශාල දෙයක් හැටියට තමයි ප්‍රේක්ෂකයා දකින්නේ. හිතාගන්නේ. මොකද හිතේ චිත්‍රයක් මවා ගන්නවා. ඒකට මේ දේ කොහොමද කළ යුත්තේ කියන පිළිබඳව ඒ ප්‍රවෘත්ති අනුව තීරණය කළ යුතු වෙනවා. ඉතින් මේ ඔබ කිව්වා වගේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පිළිබඳව යතම් ආයතන වලින් යම් අඩුපාඩුකම් අපි දකිනවා. නමුත් ඒ අතරතුර හරියට වාර්තාකරණයේ යෙදෙන ආයතනක් තියෙනවා. මාධ්‍යවේදීන් ඉන්නවා. ඒකට ඊළඟට මාධ්‍යවේදීන්ගේ වගකීම තියෙන තමන්ට මේ අවස්ථාව ලැබුණා කියලා ඒකෙන් ආයුතු ප්‍රයෝජන එහෙම නැත්නම් ඒක වගකීමකින් තොරව එහෙම නැත්නම් සීමාව ඉක්මව කටයුතු කිරීමේ මේ දෙයක් තමන් නොකළ යුතුයි කියන එකයි මගේ මතය. ඒකත් තමයි මම හිතන්නේ මේක හරි අමාරුයි කියන්නේ කිසියම් පුවතක් අරගෙන ඒක විශ්ලේෂණය කරලා කියනවා මිසක පොදුවේ අරගෙන කතා කරන්න ටිකක් අමාරුයි. ඇත්තටම දැන් ප්‍රවෘත්ති වුණත් භාණ්ඩයක් මාධ්‍ය ආයතනයකට භාණ්ඩයක්. මේ එක ආයතනයක් ප්‍රවෘත්ති 8ට කියලා එතන රේටින්ග්ස් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඔන්න ඊළඟ ආයතනෙත් ගේනවා. දවස් සමහරු 6:00ට ගේනවා ඊට පස්සේ 7:55ට ගේනවා 6:55ට ගේනවා 7 වෙනවා 6:55 කියලා කිව්වට 6:53ට විතර ප්‍රවෘත්ති ප්‍රකාශය පටන් ගන්න. මේ වගේ තරගණයක් තියෙන්නේ. ඒකෝර ওই තරගෙ හින්දා ප්‍රවෘත්තිවල ඔබ ඔය කියන මූලධර්ම උල්ලංඝනය කිරීමක් පිළිගන්නේ නැති ආකාරයක්. පහුගිය කාලේ අර කාන්තාවක් ඝාතනය කළා ගමන් මල්ලක් තුර අසුරායපු කාරණාව පිළිබඳව මාධ්‍ය හමාගේ ආකාරය පිළිබඳව එහි තියෙන මූලධර්ම පිළිබඳව සෑහෙන කතා වුණා විශේෂම සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රවෘත්ති පිළිබඳව දන්නවද වේට මම කියන්නේ මෙන්න මේ රේටින් ඉඳ ගොඩක් දේවල් වෙනස් වෙනව නේද නෑ ඇත්ත දැන් රේටින්ග්ස් දැන් අපි ওই මාධ්‍ය කටයුතු පිළිබඳව කතා කරනකොට අපි රේටින්ග්ස් ගැන කතා වෙන්නේ නමුත් ජීවිතේ හැමතැනම තියෙන ඇත්තටම ලොකු තරඟකාරීත්වයක් නේ දැන් ඇත්තටම දැන් මාධ්‍ය ගත්තොත් මාධ්‍යයේ මේ රේටින්ග්ස් නිසා රේටින්ග්ස් හොයාගන්න රේටින්ග්ස් වර්ධනය කරගන්න කියලා යම් වෙනස්කම් කරනවා මාධ්‍ය. මොකද ඒකාකාරී දැන් ප්‍රේක්ෂකයාගේ තියෙන විශේෂත්වය තමයි ප්‍රේක්ෂකයාත් හැමතිස්සෙම නැත්නම් ශ්‍රාවකයාත් හැමතිස්සෙම විවිධත්වය බලාපොරොත්තු වෙනවා. ඒකාකාරීත්වයෙන් තොර දෙයක් බලන්න කැමති හැමදාම අයියෝ මේක හැමදාම මේකමනේ අලුත් දෙයක් නෑ නේ කී කතා වෙන්නේ. මොකද විවිධත්වයට අවශ්‍ය නිසා. ඒතර විවිධත්වය නිසා යම් වෙනස්කම් කරනකොට ඒ වෙනස්කම් කොයිතරම් දුරට අපේ සදාචාරයට සංස්කෘතියට එහෙම නැත්නම් අපේ වපසරයට කොයිතරම් හානි කරද නැද්ද කියන හැඟීමකින් තොරවනේ මේ හුඟක් දේවල් කරන්නේ. මෙන්න මේකනේ ගැටලුව තියෙන මේ තරගකාරීත්වය නිසා ඇතිවන හානිකර තත්ත්වය අන්නේ ඒ නිසායි. නමුත් අපි වගකීමෙන් කටයුතු කරනවා නම් ස්වයං වාරණය කියන එක Taman තුල තිබේ වාරණයක් ඇති කරන්න බෑ કોઈ ආයතනයකින්. නමුත් Taman තුලම ඒක ඇති විය යුතුයි කියන මගේ මතය. දැන් අපි රැකියාවල් හොයනවා. අපි නැත්නම් අපිට හැම කෙනෙකුට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. මුදල් අවශ්‍යයි කියලා ඔයමමයි මද්ද්‍රව්‍ය විකුණන්න යන්නේ නැහනේ. මොකද අපි අපි දන්නවා අපේ ඇතුලේ ශික්ෂණයක් පාලනයක් තියෙන්න ඕන. ඒතර ඒ වගේ අපි අයුතු දේවල් කරන්න යන්නේ නැහනේ. ඒ වගේ මාධ්‍ය කටයුතු වලදීත් මම හිතන්නේ අපි මාධ්‍ය මූලධර්ම දන්නව නම් වෘත්තීය මාධ්‍යවේදියෙක් හැටියට තරඟකාරීත්වය කියලා තමන්ගේ ඒ මූලධර්ම පාවල දෙන්නේ නැහැ. එතනදී වගකීමෙන් කටයුතු කිරීම තමන් සතු දෙයක්. ඉතින් කොයිතරම් තරඟකාරීත්වයක් තිබුණත් ඉතින් මෙහෙමයි. ඇත්ත කොයිතරම් හොඳ දේවල් තිබුණත් මිනිස්සු උඩුප්පල පෙන්වන්න හදන්නේ අත්වැරද්දක් එහෙම නැත්නම් වෙච්ච වැරද්දක් නේ උඩුප්පන්නේ.
ලෝකේ මේක එක්තරා විදිහක මිනිස් ස්වභාවයක් කියලා අපිට හිතන්න පුළුවන්. දැන් අපි පාර තොටේ යනකොට හයියෙන් අසභ්‍ය වචන පාවිච්චි කරන දිහා අපි ඔක්කොම හැරලා බලනවා. මොකද කියලා හොයලා බලනවා. නමුත් සාමාන්‍ය හොඳට කතා කරන දෙන්න දිහා ඒක ගණන් ගන්න එක සාමාන්‍ය දෙයක් හැටියට ගන්න. ඉතින් මේ විවිධත්වයෙන් අනවශ්‍ය විදිහට ප්‍රයෝජන ගැනීමක් තමයි ඒ සිදු වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදීත් අර ප්‍රේක්ෂකයා කැමති නෙවෙයි ඒකට. නමුත් ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කිරීම පිණිස අවධානය ලබා ගැනීම පිණිස යම් උපක්‍රම කරනවා. ඒ උපක්‍රම තමයි එහෙම නැත්නම් ඒ දේවල් තමයි හුඟක් වෙලාවට මේ අහිතකර වෙන්නේ අපේ සංස්කෘතියට වෙන්න පුළුවන්, අපේ සදාචාරයට වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අපි හැදියාවට වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අහිතක විදිහට බලපාන්නේ අර මං කිව්වා වගේ ඉතින් සංවේදී දේවල් කියලා සංවේදී දේවල් පෙන්නනවා. ඒ අතරවාරයේදී ඔබ මේ වෙතන විවිධ ක්ෂේත්‍ර ප්‍රවෘත්ති සහ සාමාන්‍ය වැඩසටහන් මේ කියන වැඩසටහන් අතරේ ඔබ මන්තන්නේ පසු කාලීනව අපි දකින්න එක ඔබ පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නකොටත් අපි දැක්කා, රජයේ මාධ්‍ය ඇතුලේ ඔබ ඉන්නකොටත් දැක්කා. බොහෝ දින බෞද්ධ වැඩසටහන් මෙහෙවන විශේෂයෙන්ම බොහෝ දින රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවක් වෙත ඔබේ නැඹුරුව ප්‍රකාශ කළා. එක පැත්තක් නෙවෙයි නේද ඔබට මන්තන්නේ නිවේදන ක්ෂේත්‍රය සමහරු එක පැත්තකට විශේෂීකරණය වෙනවනේ. මොකද ප්‍රවෘත්ති සාමාන්‍ය වැඩසටහන් සහ මේ ධර්ම සාකච්ඡා කියන වැඩසටහන් පැත්තට ඔබ යොමු වෙමින් හිටිය අපි දැක්කා. ඕක ඇත්තටම දැන් මම මුලින් කිව්වා වගේ මම ඉංජිනේරු වංශයට පමණක් සීමා වුණේ නෑ. මට ඉතින් වැඩසටහන් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් වැඩසටහන් වලත් මට ඇත්තටම වාසනාවන්තයි කියලා මම හිතනවා. මොකද හැම අංශයෙන් වැඩසටහන් කියන ළමා වැඩසටහන්, විචිත්‍රාංක, සංගීත වැඩසටහන්, අධ්‍යාපනික, එතකොට සම්මුඛ සාකච්ඡා, සජීව විස්තර කතන මේ හැම දෙයක්ම කළා. ඊට පස්සේ තමයි මම ඉංජිනේරු වංශයේ උසස් වීම පිළිබඳ සීමාවල් තිබුණ නිසා තමයි මම ඇත්තටම අනිත් පැත්තට පැහැරුණේ. ඒ කියන්නේ වාණිජ අංශයට. ඒකේ සහකාර අධ්‍යක්ෂ තනසුලක් උපුරප්පු අඩුවත් වුණා. මම ඒකට ඉල්ලලා ඒකෙන් ඊට පස්සේ ඒපන්සි ඊට පස්සේ තමයි කළමනාකර අංශයට යමුනේ. නමුත් ඊට කාලයකදී ඒ කියන්නේ ස්වර්ණවාහිනී පටන් ගන්නකොටම ස්වර්ණවාහිනී මම දැනගත්තා හුඟක් විනෝදාස්වාදයේ පිණිස නැඹුරු වෙච්ච නාලිකාවක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහයක් දරන අවස්ථාවේදී ඊට පස්සේ අපි ඉතින් ඇත්තටම ගුණාත්මක වැඩසටහන් ගොඩක් ඉදිරිපත් කළා. නමුත් මට මුල් අවදීදී අවශ්‍ය වුණා එහෙම නෙවෙයි දැන් විනෝදාස්වාදයේ පමණක් නෙවෙයි අපි අධ්‍යාපනික වශයෙන් සමාජයට මොකක්ද අපිට දෙන්න පුළුවන් හොඳ දැක්මක් කියන අදහස මගේ ඔළුවට ආවා. ඒකට මම අධ්‍යක්ෂක සාමාන්‍ය අධිකාරී වශයෙන් තමයි කටයුතු කළේ. මට හිතුණා ඒ පැත්තට නැඹුරුව වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා. ඒ අනුව තමයි පොදන සාකච්ඡා ආරම්භ කළේ. මත එතනදී මට අවශ්‍ය වුණේ බෞද්ධ දර්ශනයට අනුව මේ සිතනේ මුල් වෙන්නේ හැම දෙයකම සිතට බලපාන කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඇත්තටම ඉතින් එතනදී මං හිතුවා මේක නිකන් කළොත් ආකර්ෂණීය ගන්න අමාරුයි. මොකද හේතුව හින්දි චිත්‍රපට, ඒතර සංගීත වැඩසටහන් අස්සේ මේ හිත ගැන කතා කරන්න ගිහිල්ලා කවුරුත් ඔක එච්චර අවධානයක් වුණේ. මට හිතුණා හොඳම උපක්‍රමයක් තමයි අපි කවුරුත්, ඒ කියන්නේ කුඩා දරුවා පවා, එහෙම නැත්නම් තරුණ පිරිස් පවා, වැඩිහිටි පිරිස් පවා හැම කෙනෙක්ම පොදුවේ දැනගන්නට කැමති තමයි මේ අපේ ජීවිතේ මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ කියලා. පුනර්භවය කියන්නේ මොකක්ද කියන එක තේරුම් කළොත් සමහරට ආකර්ෂණය ගන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ අනුව තමයි මම මඩවලු පාලි ස්වාමීන් වහන්සේ, ඒ වගේ මනෝවිශේෂඥයින් කීප දෙනෙක්, ඒ වගේ ග්‍රැන්විල් ධර්මවර්ධන මහාචාර්ය එතුමා සම්බන්ධ කරගෙන අපි කිව්වා මනස ගැන කතා. ඉතින් සමහරුන්ගේ පැත්තට වෙන මනස වැඩක් නෑ. අපි බුද්ධ ආගම ගැන කතා. මම කිව්වා බුද්ධ ආගම පදනම් වෙලා තියෙන මනසනේ. ඒතර මනස ගැන අපි කතා කරමු කියලා. ඉතින් මනස ඒ ඔස්සේ තමයි ඇත්තටම කියන්නේ පුනර්භවය ගැන හුඟක් අපි එතනදී ඔය මෝහනේ පිළිබඳව, ඒ කියන්නේ පසුගියාව කොහොමද ආවර්ජනීය කරන්නේ, පසුගියාව කොහොමද උකහාගන්නේ, එතකොට අතීතයේ බෞද්ධ දර්ශනයට අනුව කරුණු පැහැදිලි කරන්න පටන් ගත්තා. එතකොට මේ හුඟ දෙනෙක් ලොකු ඒ වැඩසටහන කරේ නැඹුරුවක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ මට අනිවාර්යයෙන්ම සිද්ධ වුණා වැඩසටහන කරගෙන යනකොට බෞද්ධ දර්ශනය පිළිබඳ පතපත කියවන්න, පරිශීලනය කරන්න, අධ්‍යාපනයක් ලබන්න සිද්ධ වුණා. ඒකට මටත් කිසියම් විදියක ලොකු පිටිවහලක් වුණා. මොකද අභිධර්මයේ සූත්‍ර පිටකයේ මේ පිළිබඳව අවබෝධයක් ලබන්න. ඒ අනුව තමයි වැඩසටහන මම 1997 පටන් අරන් මේ පසුගිය 2019 වෙනකම් මේ පොදින වැඩසටහන විවිධ නාලිකා ඔස්සේ ආයතන මගින් ඉදිරිපත් කළා. ඒක ටිකක් වෙනස් ආකාරයේ වැඩක්. මොකද සිත ගැන කතා කරනවා කියන එක මොකද අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ ආගමික කාරණාවන් පිළිබඳව කතා කරනවා. දර්ශනය පිළිබඳව ගොඩක් වෙලාවට කතා වෙන්නේ නැහනේ. ගොඩක් තැන්වලදී. නෑ ඇත්තටම මේ වැඩසටහනේ මම බලාපොරොත්තු වුණේ බෞද්ධ දර්ශනයේ ගැඹුරු ධර්ම කොටස්
බොහොම සරලව විශ්ලේෂණය කරමින් වෛද්‍ය ඒ කියන්නේ වෛද්‍යමය පැත්තෙන් විද්‍යාත්මක පැත්තෙනුත් විශ්ලේෂණය කරලා කොහොමද ඉදිරිපත් කළොත් එතකොට හුඟක් දෙනෙකුගේ ආකර්ෂණය වැඩි වුණා. ඒකට ඇත්තටම මේ ජීවිතයේ සියලුම ගැටලු වලට විසඳුම් තියෙන්නේ කොහෙද? බෞද්ධ දර්ශනයේනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මයේ හැම දෙයක් පිළිබඳව. ඒ කියන්නේ දැන් ඔය මේ වෘත්තිය වෙන්න පුළුවන්, අනිකුත් වෘත්තියක් වෙන්න පුළුවන්, සාමාන්‍ය ජීවන රටාව වෙන්න පුළුවන්. දෛනික ජීවිතයේ ගැටලු වලට විසඳුම් ලබා ගතිය එකම මාර්ගය තමයි බෞද්ධ දර්ශනය. ඒක තමයි අපි ධර්ම දානය කියලා කියන්නේ. ඇත්තටම ඒ ධර්ම දානය තුලින් මාධ්‍යයෙන් පුළුවන් විශාල මෙහෙවරක් කරන්න. ඒක සෑහෙන දුරට මට කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒක මං හිතන්නේ ඒක ලොකු පුණ්‍ය කර්මයක් කියලා මම හිතන්නේ. ඒ වගේ මට මේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා ඉතාමත් කීර්තිමත් ස්වාමින් වහන්සේලා රසක් රූපాయට හඳුන්වලා දීලා ප්‍රථම වරට ඒ වගේ ධර්ම සාකච්ඡා මාලාවක් මෙහෙවන්න ලැබීමත් මම හිතන්නේ ඒ පිළිබඳව මට සතුටුපත් වෙන්න පුළුවන්. හොඳයි. ඔබ මේ මට ඔබේ පිළිබඳ විස්තර සටහන් කරපු පත්‍රිකාවක් දීලා තියෙන මේකේ අන්තිම ලයින් එක. බැලුවම මමත් එකපාරට කල්පනා කරා මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. අපි මෙතන මේ ගීතයෙන් අනතුරු ගැන කතා කරමු. මාධ්‍ය කටයුතු වලින් විශ්‍රාම ගැනීම කියලා ඔබ සටහන් කළා දිනද මම බැලුවා එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙන්න පුළුවන්ද කියලා මම ඔබෙන් හරියට විමසන්නම්. අපි මොකද ඊළඟ පරිච්ඡේදයට යා යුතු මේක ටිකක් වෙනස් ආකාරයකට අපි කතා බහකට යා යුතු නිසා අපි මේ ගීතෙන් අනතුරු කතා කරමු. රොස්මන් සේනාරත්න අපේ මාධ්‍යවේදියා සමග හරිනත මාධ්‍යවේදයත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ මේ ඔබේ කැමැත්තට අනුව අපි තෝරාගත්ත ගීතයක්. රන් බලක් නෑ පියානනි. පියානනි. අපි ගීතයක්. නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබවන් පියවරු හමුවන්නේ පියානනීමා නැවත උපන්න අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා මිතුරන්මා හැර ගිය දවසේ ලොවම පෙරෙහිවි කනිවුණු මොහොතේ හිත මිතුරන්මා හැර ගිය දවසේ ලොවම පෙරෙහිවි තනිවුණු මොහොතේ ඔබේ පැවේ නැත දොරගුළුලන්නේ ඔබේ සනේ ගඟ නැත වියනෙන්නේ පියානනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා
ගීතය ඔබ වෙත ගෙන ආවේ Asset Line Leasing වෙතින් registered 3-wheeler වලට petrol bonanza වසර පුරා මාසෙකට වරක් full tank petrol නොමිලේ වාහන ප්‍රශ්නයට registered උත්තරේ අමතන්න 011700 Asset Line Leasing වෙත දැන් කොට වෙන්න ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා ශනිදා කරලිය අද රොස්මන් සේනාරත්න සමග අපි මේ ශනිදා කරලිය කතා බහ කරමින් ඉන්නේ අර මං අන්තිමට කිව්වේ ඔබ මට දීපු ලේඛනය ඇතුලේ අන්තිමටම සටහන් කරලා තියෙන 2019 මාධ්‍ය කටයුතු වලින් විශ්‍රාම ගැනීම කියලා මං හිතන්නේ එහෙම කෙනෙක්ට විශ්‍රාම ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක ආයාසයෙන් වෙච්ච දෙයක්ද નિરાයාසයෙන්ම වෙච්ච දෙයක්ද? අනුෂ්ක මං හිතන්නේ දැන් මම මාධ්‍ය කටයුතු පටන් ගත්තේ ඇත්තටම මං කිව්වේ 1966 දැන් මේ 2019 වෙනකොට මම අවුරුදු 53ක් මාධ්‍ය කටයුතු වල නිරත වෙලා. ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිත කාලයෙන් අඩකටත් වැඩි. ඉතින් මම හිතුවා මේ දිගටම මාධ්‍ය කටයුතු වල නිරත වෙනවා කියන්නේ මේ මාධ්‍ය කටයුතු වලට නිරත වෙන්න අවකාශය ලැබෙන්නේ බොහොම සීමිත අවස්ථා සංඛ්‍යාවක් තියෙන්නේ. ඒතකොට මේකට කී දෙනෙක් කැමතිද? කී දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඒතකොට අපි දෙකටම මේ ක්ෂේත්‍රේ නිරත වෙන්න ගියොත් ආධුනිකයන්ට එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයට අලුතෙන් අවතීර්ණ වෙන අයට තියෙන අවස්ථාව ඉඩකඩ ඇහිරෙනවා. ඒතකොට අපේ යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. කිසියම් කාල පරිච්ඡේදයකට පස්සේ අපි සමුගැනීම අපේ යුතුයකමක් ඇටියට මම දකින්නේ. අපි සාමාන්‍යයෙන් සම්මත ක්‍රමයක් තියෙනවා විශ්‍රාම ගන්නවා කියලා. නමුත් විශ්‍රාම ගැනීමම නෙවෙයි මම හිතන අපේ යුතුයකමක් තියෙනවා අපි මොන ක්‍රමයෙන් හරි අලුත් අයට අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම මම දරුවෝ තනතුරු අවසාන කාලයේදී ටිකක් උසස් තනතුරු නිසා ඒව ඇත්තටම සීමා සහිත සංඛ්‍යාවක් තියෙන්නේ. ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළ තනතුරු වල සංඛ්‍යාත්මක වශයෙන් සීමාවක් තියෙන නිසා අපි විශේෂයෙන්ම අපි මේ කටයුතු වලින් ඈත් විය යුතුයි. එහෙම නොවුනොත් මග බලා ඉන්න. එහෙම නැත්නම් උසස් වීම බලාපොරොත්තු වෙමින් ඉන්න. තනතුරු බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයට අලුතෙන් අවතීර්ණ වෙමින් ආයත තියෙන අවස්ථාව ඉඩකඩ ඇහෙරෙනවා. ඒ නිසා මම දකින්නේ අපි යුතුයකමක් වගකීමක් අපි මේ බැහැර වී සිටීම මොකද අපි කාලයක් තිස්සේ කරපු නිසා. දෙවෙනි කාරණේ තමයි අපි අප තුලත් තිබිය යුතු කිසියම් තෘප්තියක් ලබා ගැනීම සීමාවක් තියෙනෝනේ. කවදා හරි මේ ඒ කියන්නේ අපි දැන් බෞද්ධ දර්ශනයට අනුවත් අපි හැඩ ගැහෙන්න ඕන මේ තියෙන දේවල් අත්හරින්න. එහෙම නැත්නම් එහෙන් ඈත් වෙන්න. සදාකාලිකව ඉන්න බෑනේ. ඉතින් ඒ අනුව බැලුවාම මං හිතන්නේ හැමතින්ම මං හිතුවා මට හිතුණා සුදුසුයි කියලා දැන් මේ කටයුතු වලින් ටිකක් දැන් ඔබ විශේෂ මේ වගේ ආරාධනාවක් කරලා මං ඇවිල්ලා සාකච්ඡාවකට සහභාගී වෙන එක වෙනම කාරණාවක්. නමුත් ඔබ ඉන්න තැන මම වාඩි වෙන්න ගියොත් ඔබ කොහෙද යන්නේ? ඒ නිසා අපේ වගකීමක් තියෙනවා විශේෂයෙන්ම ජේෂ්ඨයන්ගේ වගකීමක් තියෙනවා තරුණ පරපුරට අවස්ථාව ලබා දීම. ඒක තමයි අපි විසින් කළ යුත්තේ. ඒ අනුව බැලුවාම මම හිතනවා මම ගත්ත තීරණය නිවැරදි කියලා. අවස්ථාව ලබා දීම වගේම තමයි අවස්ථාව ලබා ගත්තට පස්සේ ඔවුන්ට හරි මාර්ගේ යන්න පාර පෙන්වන එක. ඔවුන්ව මෙහෙවන එක. ඒකත් මම හිතන්නේ ජේෂ්ඨයන්ට ඒකේ යුතුයකමක්ද වගකීමක්ද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්න අවශ්‍යයි. ඒක යුතුයකමක්ද වගකීමක්ද කියන සහ අතදීම නම් බොහෝ විට කෙරෙන්න ඕන දෙයක්. එහෙම අදහසක් නැද්ද? බුත අවුරුදු 53ක මාධ්‍ය ජීවිත ඉතිහාසය. ඔබ මා හිතන්නේ අදහස් කරන මේ පාඨමාලා පැවැත්වීම වගේ දෙයක් වෙන්න ඇති. නමුත් මම ඉතින් ඒකත් පාඨමාලා පවත්වනවා කියන එකත් ඉතින් එක්තරා විදියක වෙන විදියකට හිතන්න පුළුවන්. නමුත් පෞද්ගලික මට්ටමින් එහෙම නැත්තම් පොදුවේ ඕනම කෙනෙකුට මම කැමති ඕන කෙනෙක් කතා බහ කරන්න ඇසුරු කරන්න. ඉතින් ඒක මේ ඒ හැම ලැබුණ හැම අවස්ථාවකදී මගේ සම්පූර්ණ සහයෝගය මම දන්න දෙයක් තියෙනවා නම් ඒ දේ කියලා දෙන්න. එහෙම නැත්නම් අතහිත දෙන්න මම පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පාඨමාලා පවත්වලා පන්ති පවත්වලා ඒ තත්ත්වයට පැවැත්වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම මගේ එච්චර ඒ පැත්තට වැඩි නැඹුරුවක් නැහැ. නමුත් ඕනම කෙනෙකුට මම කියන්නේ මට කතා කරන්න පුළුවන්. අපි කතා කරලා අඩු ගන්න මිත්‍රෙම. දැන් මොකද අපි උපයන්න ඕන මුදල් නෙමෙයි මිනිස්සුයෝනේ. ඒකට අපි උපයන්න ඕන මාධ්‍යවේදීන්. එහෙම නැත්නම් ශ්‍රාවකයෝ, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ, එහෙම නැත්නම් පාඨකයෝ. ඒකට අයි මිත්‍රත්වයේ කොට නැග ගැනීම කිසිම අපහසුයක් නැහැ. මම විවෘතයි. ඕනම අවස්ථාවක ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒතර පෞද්ගලික මට්ටමින් හරි, වෘත්තිමය මට්ටමින් හරි, මාධ්‍ය කටයුතු සම්බන්ධව හෝ ඕනම දෙයක් සාකච්ඡා කරලා කිසියම් දෙයක් වහගන්න පුළුවන් නම් ඒ අවස්ථාව සලසා දෙන්න මම ඕනම අවස්ථාවක සූදානම්. ඔබේ මාධ්‍ය ජීවිතයේ අවුරුදු 53ක්
ඔබ රජයේ පෞද්ගලික රූප සහ ගුවන්විදුලි මාධ්‍ය ඇසුරේ කටයුතු කරපු කෙනෙක්. ඒවයින් ඉහළම තනතුරු වලට පරිපාලනය පැත්තට පවා ගිය කෙනෙක්. අර නිවේදන කලාව වගේම පරිපාලනයත් කලාවක් කරගන්න උත්සාහ කරපු කෙනෙක් ඔබ හැටියට මොකද ඔබට හිතෙන්නේ වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය ගැන? මොකද තාක්ෂණයත් එක්ක නිරන්තරයෙන් වෙනස් වෙනවා. සහ නිවේදන රටාවත් ඔබ රූපවාහිනියේ ප්‍රවෘත්ති කියපු විදිහ නෙමෙයි 80 දශකයේ අද ප්‍රවෘත්ති කියන්නේ. හැමදේම වෙනස් වෙනවා. ඉක්මනින් වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වීම කොයිතරම් දුරට අපිට ළඟයිද, කිට්ටුයිද? එහෙම නැත්නම් මාධ්‍ය ඇතුලේ මේ වෙන දේවල් මිනිස්සුන්ගේ මනස උසස් කරන්න, හොඳ කරන්න, සෞම්‍ය කරන්න, දැනුවත් කරන්න කොයිතරම් දුරට මේ වෙනස් වෙන දේවල් බලපානවද? ඔව් හැමතිස්සෙම මම හිතන්නේ හැම වෙලාවෙම මේ පරිසරය වෙනස් වෙන සුළුයිනේ. දැන් අපි මේ කතා කරන්නේ මේ දශකයේ. නමුත් මීට අවුරුදු ගණනාවකට පෙර රූපවාහිනියක් තිබුණේ නැහැ. ගුවන්විදුලිය පමණයි තිබුණේ. ඊට පෙර පුවත්පත් සංග්‍රහ පමණයි. ඒතර තව ඉස්සරහට කොයිතරම් දේවල් වෙනස් වෙනවද කියන එක ඉඟියක් තමයි මේ අන්තර්ජාලය සහ ඔය සමාජ මාධ්‍ය කියන ඒවා. ඒකට තාක්ෂණයේ දියුණුව අපිට වළක්වන්න බෑ. මේ තාක්ෂණය තව තව දියුණු වෙනවා. ඒ තාක්ෂණයේ දියුණුවත් සමගම සමාජීය විපර්යාස එමටයි. ඒක වෙනස් කරන්නත් බෑ. එතකොට මේ විපර්යාස හමුවේ අප කොහොමද හැඩගැහෙන්නේ කියන ප්‍රශ්නේ ඔබේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ওই තාක්ෂණය දියුණු වීමත් සමගම අපිට මුහුණ දෙන්න වෙන අභියෝග සීමාවක් නැහැ. මොකද තාක්ෂණය ඇත්තටම වැඩ කඩළු දාලා සීමා කරන්න බෑ. දැන් අද බලන්න උදාහරණයක් වශයෙන් ඒ කාලේ තිබුණු සංනිවේදනය නෙවෙයි අද තියෙන්නේ සාමාන්‍ය සමාජ සංනිවේදනය ගත්තොත් එහෙම අද මේ ජංගම දුරකථනයෙන් මේ කුඩා අතැඟිලි වලට පුළුවන් මාධ්‍යවේදීගේ කාර්යභාරය ක්ෂණිකව කරන්න. ඒක පාසල් සිසුකටත් කරන්න පුළුවන්. දැන් අපි ඒ කාලේ මාධ්‍යවේදියෙක් කිව්වොත් හොඳ පුහුණුවක් ලැබලා එහෙම නැත්නම් හොඳ මූලධර්ම දැනගෙන කරන කටයුත්තක්. නමුත් අද කුඩා දරුවෙකුට ඕනම රූපයක් භාගත ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ ඊටාම භයානක තත්ත්වයක්. මොකද ඒ ක්ෂණිකව ඒ දේ ඕනම තැනක කෙනෙකුට නරඹන්න පුළුවන්. ඒ කියන්නේ හරි වග විභාගයකින් තොරව කිසිම වග විභාගයක් කියන අපිට කතා කරන්න පුළුවන් මේ ටිකක් මොහුකුරාගිය සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක්. අපි දරුවෙකුට පුළුවන් කියලා කිව්වහම දැන් අද මේ පාසල් ශිෂ්‍යයෙකුට පුළුවන් මේ ජංගම දුරකථනයෙන් මේ අතැඟිලි වලින් බොත්තම් ඔබලා ඕනම දෙයක් අන්තර්ජාලයට යොමු කරන්න. ඉතින් ඒ වගේ බහන. එතකොට එහෙනම් මොකද්ද විසඳුම? අපි යථාර්ථයේ තේරුම් ගැනීම තමයි යථාර්ථයේ තේරුම් ගන්න හොඳම දේ තමයි බෞද්ධ දර්ශනය. මම ඒකයි 1997 දී ස්වර්ණවාහිනියේ ආරම්භයේදීම බෞද්ධ දර්ශනයෙන් කොහොමද දෛනික ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම් සොයාගත හැකි වන්නේ කියන එක ඒ අවබෝධය. අපි දැන් දන්නවා අපි කෙලෙස් ගැන කතා කරනවා. කෙලෙස් කියන්නේ ඇත්තටම සිතුවිලි. මේ නරක සිතුවිලි කොයිතරම්නම් තියෙනවද? දැන් ඕක හංගන්නත් බෑ. ඕක වළක්වන්නත් බෑ. ඒක වළක්වන්න පුළුවන් එකම ක්‍රමය තමයි බෞද්ධ දර්ශනයෙන් තමයි අපිට මේ දේ උකහා ගන්න පුළුවන්. අපි කොහොම මනස හසුරුවා ගන්නෙ? මේ විසිරෙන සුතු සිත අපි එක තැනකට රැස් කර එක ශික්ෂණයක් ඇති කරගන්නේ කොහොමද? ඒක තමයි එකම විකල්පය. එහෙම නැතුව තාක්ෂණයට වැටකඩලු සීමාවල් ඇති කරලා එහෙම නැත්තම් නියාමනයක් කිරීමෙන් ඔය දේ කරන්න බෑ. අපිම තේරුම් ගන්න ඕන මේවයි ආදීනව. දැන් බුදුහාඳුරෝ කිව්වේ මේවයි ආදීනව හිතන්න. මේ ආදීනව පැත්තෙන් හිතලා තමයි අපි තුලම තමයි විසඳුම තියෙන්නේ. ඒ විසඳුම අපිට හොයලා දෙන්නේ කොහෙන්ද? බෞද්ධ දර්ශනයේ. මේ සියලු දේවල් මත මේ වැඩසටහන අතරතුරේදී මම දැනගන්නේ. ඔබේ අත්දැකීම් අපි අද බොහොම සීමිත ප්‍රමාණයක් කතා කරේ. මේ කතා කරගන්නට නැත්නම් ඒකට හසු කරගන්න බැරි වෙච්ච තව බොහෝ දේවල් ඇති. අපි මේ ගීත ප්‍රචාරණ අතරතුරේ යම් දේවල් කතා කරා. මේවා මතනි වචන කරලා ඔබ හෙට අනිද්දාට බොහොම දුරේදී අප අතටපත් කිරීමට සූදානම්. ඔව් මම බලාපොරොත්තු වෙනවා මේ දැන් මේ දවස්වල පොත ලියාගෙන යනවා. ඉතින් මම විශාල පොතක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ. වැදගත්යි කියන හිතන කරුණු බොහොම සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ මාධ්‍ය ජීවිතයේ ඒ කියන්නේ අවුරුදු 53ක කාලය තුල මා ලැබූ අත්දැකීම් රාජ්‍ය පෞද්ගලික ආයතනවල විශේෂයෙන් මා ඇසුරු කර පුද්ගලයන්ගේ යම් ආකල්ප ඒ වගේ දේවල් ඔක්කොම ඒක රාශි කරලා සම්පින්ඩනයක් වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක මාධ්‍යයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න දුවදරුවන්ට මාධ්‍යවේදීන්ට
කිසියම් ප්‍රයෝජනයක් වෙයි කියලා මට හිතෙනවා. ඒක තමයි මම හුඟක් උනන්දු කරපු පිරිසක් ඉන්නවා. ඒ නිසා ඇත්තටම මට පොත ලියන්න හිතුනේ. ඉතින් මම හිතන තා මාස කීපයකින් පොත එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මොකද අදහසක් බලාපොරොත්තු මේ පොත එළි දක්වන එකට අමතරව ඇත්තෙම නැද්ද? මට තේරුනේ නැවතත් ඒ ප්‍රශ්නේ නෝ. මාධ්‍ය ක්ෂේත්‍රය දැන් ඔබ යම් විදිහක විශ්‍රාම ගත්තයි කියලා කිව්වනේ. දැන් ඔබේ අත්දැකීම් කෘතියක් හිටියට තව බොහොම කෙටි කාලයකදී අපේ අතටපත් වෙනවා. ඊට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මොකක් හරි යමක් කළ යුතුයි වගේ අදහසක්? එහෙම විශේෂ අදහසක් නැහැ. ඉතින් මම මාධ්‍ය ක්ෂේත්‍රයෙන් සමුගන්නවා කියලා කිව්ව ඉතින් මේ සියලු දේම ඇත්තටම හැම දෙයකම කෙලවරක් තියෙනෝනේ අනුෂ්ක. ඉතින් හැමදාම එලි ගලී ඉඳත් බෑනේ. අපි දැන් මගේ එකම අරමුණ ආසාන භාගයේ බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් සන්තෝෂයෙන් කාලය ගත කිරීම. හැමතිම්ම මට හිතෙනවා හැමතිම්ම අංග සම්පූර්ණ ජීවිතයක් ගත කරන්න මට ලැබුණා කියලා. මගේ දුවා දරුවන් ගත්තත්, මගේ පෞල් ජීවිතය ගත්තත්, එතකොට මගේ වෘත්තීය ජීවිතය ගත්තත් හැම අංශයකින්ම මම තෘප්තිමත්. ඉතින් දැන් තියෙන්නේ බොහොම නිස්කලංකව ඉතින් කාලය ගත කිරීම තමයි මගේ අදහස. මොකද මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහොම හිතන කට්ටිය හරි අඩුයි. මොකද සමහර ලාවලට මේ මයික්‍රොෆෝන වලින් මේ ගැලවෙන්නෙම නැහැ. ඒක මම හිතන්නේ මම මෙහෙම කිව්වට මටත් එහෙම හිතේ කාලයක් ගියාම. ඔහොම හිතන කට්ටිය හරි අඩුයි. ඒකයි මම මේ ඔබෙන් පුනපුනාම එන්නෙම නැද්ද කියලා. නෑ අනුෂ්ක අපි මම හිතන්නේ යථාර්ථයේ තේරුම් ගත යුතු වෙනවනේ. අපි මා කිව්වේ ඇත්තටම මම හුඟක් දේවල් මේ බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්තා. ඇත්තට මගේ මූලික බෞද්ධ දර්ශනය බෞද්ධ දැනුම අවබෝධය ලබා ගන්න හේතුපාදකුනේ කොළඹ ආනන්ද විද්‍යාලයේ කොටගම පාචිස්සර ස්වාමීන් වහන්සේ. එතුමා ඉගෙනුවේ බෞද්ධ දර්ශනය පමණයි ලොජික් ඩොග්මා අර්ථ ශාස්ත්‍රය ඒ ඔක්කොම පිළිබඳව මූලික අවබෝධයක් ලබා දුන්නා. ඒතර හරියට කාර්යාකාරව කරුණු අවබෝධ කරගත්තොත් මේවා අතාරිනවා කියන එක එච්චරම ලොකු ගැටලුවක් නෙවෙයි කියලා මට හිතෙනවා. නමුත් අපේ හිතේ සතුට අපේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න අපිට පුරුදු පුහුණු වෙන්න පුළුවන්. අමාරුවක් නැහැ. හොඳයි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද මේ කෘතිය අපි අතටපත් කරන මන්තනේ මේ අත්දැකීම් අපට වැදගත් වෙයි මන්තනේ අලුතෙන් මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන උදවියට වගේම මේ ක්ෂේත්‍රේ නියැලලා ඉන්න අපිට පවා ඒ අත්දැකීම් වඩා වැදගත් වේවි. මොකද අපිට වැරදුණු තැන් සහ අපි හොයමින් ඉන්න යම් කාරණාවලට එක්තරා විදිහක අත්වලක් විසඳුමක් වෙන්න පුළුවන් ඔබ ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම්. ඒ නිසා බොහොම ස්තුතියි රොස්මන් සේනාරත් මහත්මයා. අද මේ වැඩ කටයුතු වලට ආවට මන්තනේ ක්ෂේත්‍රයෙන් ඔබ අයින් වුණා කියලා කීවාට ඔබ පිළිබඳව තිබෙන මතකය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එකක් ඔබත් එක්ක වැඩ කරපු සමකාලීනයන්ට සහ ඔබත් එක්ක වැඩ කරපු ඔබත් එක්ක හිටපු අලුත් පිරිසට සහ ඔබව රූපතිරයෙන් දැකපු අපි වගේ අයට. අනුෂ්ක දැන් ඔබ ඔහොම කතා කරනකොට මේ මයික්‍රොෆෝනේ ඉදිරියේ මට මතක් වෙන්නේ ඊළවස්සල මුල් යුගයේදී මම කොහොමද මයික්‍රොෆෝන් ඉස්සරහා ওই විදිහට කතා කළේ කියන. ඒ අතීතයේ සම්පූර්ණ ආවර්ජනය කළා විතරක් නෙවෙයි. එදා මෙදා ඒ තුර ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදය තුල මේ අවුරුදු 53ක කාලය තුල සෑම දෙයක් පිළිබඳව පිටුවෙන් පිටුව පෙරලෙනා වගේ කරුණු මතකයට එනවා. මම හිතන්නේ ඒක විශාල ආස්වාදයක්. හැබැයි මේ ගත කළ කාලය තමන්ගේ වෘත්තීය ජීවිතය හෘද සාක්ෂියට එකඟව හරි විදියට ගත කළා නම් වැරදි නොකර මම හිතන්නේ ඒක තමයි විශ්‍රාම කාලයේදී ලබන සතුට. ඒතකොට ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් වෘත්තිමය ජීවිතය හරියාකාරව ගත කිරීමේ තියෙන වැදගත්කම යෝන් පරපුර තේරුම් ගත යුතුයි. මොකද එතකොට තමයි තමන්ගේ විශ්‍රාම කාලය ඊටාත්ම සුන්දර වෙන්නේ. ඒ සුන්දර කාලයක් සඳහා අපි ආයෝජනය කළ යුත්තේ මොකද්ද? තමන්ගේ මුළු වෘත්තීය ජීවිතයම හරියාකාරව එහි නියුක්ත වීමයි. බොහොම හොඳ ආදර්ශයක්. බොහොම හොඳ ප්‍රකාශයක් සහ අපිට හිතට ගන්න ගොඩක් දේවල් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි අංශක. අපේ අද ශනිදා කරලේ ඉන්නේ යනවා මේ රොස්මන් සේනාරත් මහත්මයා අහන්න කැමැත්තෙන් හිටපු ගීතයක් එක්ක එළඹෙන සෙනසුරාදා උදේ 8ට අප මුණ ගැහෙනවා. ඔබෙන් ඒ වගේ මේ වැඩසටහන ඔබට අපගේ YouTube නාලිකාව ඔස්සේ City FM fan page එක ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ නැවත ශ්‍රවණය කළ හැකියි. පස්පිඩක් ගිලිහි නොයන්නට වන්නටක් ඇත සිව්කොනේ නෙත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුරදේ
දැක දෑබැතින් හිස අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිරිපිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරිතෙරි ඇතකුන් නමින් රන්මලක් ලෙස දෙව් බමුන් දෝතින්